අයිබෝවන් දරුවනේ සුබ සන්ධ්‍යාවක් අපි ඔන්න අදත් 9 වසරේ ඉතිහාසයේ පන්තියෙන් සම්මන්ත්‍රණයෙන් අපේ හම්බ වෙනවා ප්‍රගති සිද්ධාර ඔන්ලයින් සම්මන්ත්‍රණ මාලාව යටතේ දැන් අපි මාස දෙකකට වැඩි කාල සීමාවක් ඔයාලත් එක්ක මේ විදියට හම්බ වෙනවා ඉතිහාසයේ විෂයන් විතරක් නෙවෙයි තවත් විෂයන් ගණනාවකින් මේ විදියට අපි හම්බ වෙනවා හොඳයි දරුවනේ අපි දැන් මේ වෙනකොට 9 වසරේ ඔයාලගේ ඉතිහාසයේ පෙළ පොතේ පාඩම් විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ආවරණය කරලා තියෙනවා. අපිට තව පාඩමක් දෙකක් වගේ තමයි මම හිතන්නේ කතා කරන්න තියෙන්නේ. ඒකට ඉදිරි දවස්වලදී අපිට සම්පූර්ණයෙන්ම විෂය නිර්දේශය අවසන් කරලා ආයිත් දෙවෙනි වටයකින් අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරමින් ඔයාලට ඉස්කෝලේ පටන් ගත්තොත් ඉස්කෝලේ පටන් ගන්නවා කොහොමද තව ටික සමහර මාසයක් ඇතුළත වගේ ඉස්කෝලේ පටන් ගන්නේ. එතකොට එක්සෑම් එකක් ආවොත් ලියන්න පුළුවන් මට්ටමට අපි වැඩ ටික ගොඩ දා ගන්න ඕන. හොඳයි දරුවනේ. එතකොට අපි අවසාන වතාවට කතා කරමින් හිටියේ නිදහසින් පසු ශ්‍රී ලංකාව ගැන. නිදහසින් පසු ශ්‍රී ලංකාව ඔයාලගේ අවසාන පාඩමනේ. එතකොට අවසාන පාඩමේ ගොඩක් දිග පාඩමක්, සංකීර්ණ පාඩමක්. මේක ඉතිහාසයේ විෂය වුණාට දේශපාලනය සම්බන්ධයෙන් ලංකාවේ ආණ්ඩු ක්‍රමයන් සම්බන්ධයෙන් ලංකාවේ පැවතිච්ච මැතිවරණයන් සම්බන්ධයෙන් තමයි ගොඩාක් දුරට අපි මේකෙදි ඉගෙන ගත්තේ. එතකොට අපිට අද කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ නිදහසෙන් පස්සේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය. ලොකු මාතෘකාවක් නෙවෙයි කරුණු පොයින්ට් ටිකක් තියෙන. ඒ ටික අපිට පොඩ්ඩක් මතක් කරගත්තම ඒ ටික ප්‍රමාණවත්. හොඳයි. එහෙනම් මම අද කොටස ආරම්භ කරන්න කලින් අපි කලින් දවසේ නවත්තපු කොටස ආයිත් ඒ මට්ටමින්ම නෙවෙයි නමුත් පොඩි මතක් කිරීමක් කරලා කලින් කොටසත් මතක් කරගෙන අපි අද කොටසට එමු. හොඳයි දරුවනේ. එතකොට අපි ගිය සතියේ අපිට ක්ලාස් එක කරන්න ඕනේ නැහැ. ඊට කලින් සතියේ. හැබැයි අපි එදා කතා කරා 1978 දෙවන ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන. මතක ඇතිනේ නේ? ජේ.ආර්. ජයවර්ධන මහත්මයා කිව්ව ප්‍රකාශය මට මේ ජනාධිපති ක්‍රමය හරහා කරන්න බැරි ගෑණියෙක් මිනිහෙක් කරන එකයි මිනිහෙක් ගෑණියෙක් කරන එකයි කියලා ප්‍රකාශයක් කරේ. අන්න ඒ ආණ්ඩු ක්‍රමය ගැන චූටි පැහැදිලි කිරීමක් කරලා අපි අද පාඩමට එමු. හොඳයි දරුවනේ. එතකොට 1973 වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ නායකයා විදියට හිටියේ ඩඩ්ලි සේනානායක. ඩඩ්ලි සේනානායක 1973 දී මිය යාමෙන් පස්සේ ඊළඟට එක්සත් ජාතික පක්ෂයේ බලයට පත් වෙන නායකයා තමයි ජේ.ආර්. ජයවර්ධන. ජූනියස් රිචඩ් ජයවර්ධන. එතකොට ජේ.ආර්. ජයවර්ධන නායකයා බවට පත්වීමෙන් පස්සේ මහමැතිවරණයක් පැවැත්වෙනවා 1977. මේ 1977 පැවැත්වෙන මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ගන්නවා. දැවැන්ත ජයග්‍රහණයක් කියලා කියන පුතේ 6න් 5ක බහුතර බලයක් එක්ක තමයි මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් පිහිටවා ගන්න. 6න් 5ක් 168ක් ආසන තිබුණා. 168න් 140කම බලය ලබා ගන්න එක්සත් ජාතික පක්ෂය ඔන්න මේ 1977 මැතිවරණයේදී සමත් වෙනවා. ඒ වගේම මේ මැතිවරණයත් එක්ක තවත් විශේෂ දෙයක් සිද්ධ වුණා. ඒ තමයි ද්‍රවිඩ එක්සත් පෙරමුණ විපක්ෂයේ බවට පත් වුණා. ආසන 18ක් දිනා ගනිමින් ඒ අමිර්තලිංගම්ගේ නායකත්වයෙන් ද්‍රවිඩ එක්සත් පෙරමුණ ඔන්න ලංකාවේ විපක්ෂයේ බවට පත් වුණා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතාමත් අඩු ආසන සංඛ්‍යාවක් ආසන 8ක් වගේ අඩු සංඛ්‍යාවක් තමයි මේ මැතිවරණයේදී ලබා ගත්තේ. හොඳයි. මේ මැතිවරණයේ වැදගත්කම තමයි. ඒ කියන්නේ එහෙම නැත්නම් මේකේ අපිට කතා කරන්න තියෙන ප්‍රධාන කරුණ තමයි මෙතෙක් තිබිච්ච ආණ්ඩු ක්‍රමය. අපි දන්නවා සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය 1972 දී පළමු ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපිට හඳුන්වා දුන්නා. ඒකට මහා කාලයක් නැහැ මේ ආණ්ඩු ක්‍රමය හඳුන්වා දීලා. ඒක 72 හඳුන්වා දුන්නා. එතන ඉඳන් ඔන්න 78ට එනකොට ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම පැත්තකට විසි කරලා දාලා මේ ජේ.ආර්. ජයවර්ධන අලුතෙන් ආණ්ඩු ක්‍රමයක් හඳුන්වා දෙනවා. අපි මේක 1978 දෙවන ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා හඳුන්වනවා. කොහොමද හඳුන්වන්නේ? 1978
දෙවන ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. එතකොට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ කොහොමද? පුතේ එතකොට අපි කතා කරා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරනකොට ප්‍රංශ සහ ඇමරිකන් ආණ්ඩු ක්‍රමය ගුරු කොට ගන්නවා. එහෙම නැත්නම් ඒ ආණ්ඩු ක්‍රම දෙකේ ආభాෂය යම් අයුරකින් මේ ආණ්ඩු ක්‍රමය සඳහා මේ ආණ්ඩු ක්‍රමය නිර්මාණය කරනකොට යොදාගත්තා කියලා සඳහන් වෙනවා. ඒ ආభాෂයත් එක්ක තමයි මේ අලුත් ආණ්ඩු ක්‍රමය හඳුන්වා දෙන්නේ. එතකොට මේ හඳුන්වා දෙන අලුත් ආණ්ඩු ක්‍රමය යටතේ දැන් ශ්‍රී ලංකාව හඳුන්වන නමක් තියෙනවා. අපි වර්තමානයේ අපි මේ පාලනය වෙන්නේ ඔය ජේ.ආර්. ජයවර්ධන මහත්මයා හඳුන්වා දීපු ආණ්ඩු ක්‍රමය යටතේමනේ. විවිධ සංශෝධන එකතු වෙලා තියෙනවා. නමුත් ඒ ආණ්ඩු ක්‍රමයමයි අදටත් තියෙන්නේ. අපි පාලනය වෙන්නේ ඒ ආණ්ඩු ක්‍රමය යටතේ. හොඳයි. එතකොට ඔයාලා මේ නිදහස් උත්සවවලදී එහෙමත් නැත්නම් ජනාධිපතිවරයා සම්බන්ධ වෙන ජාතික මේ වශයෙන් වැදගත් උත්සවවලදී දැකලා ඇති, අහලා ඇති, ඇහිලා ඇති කොහොමද අපි ශ්‍රී ලංකාව හඳුන්වන්නේ මේ ව්‍යවස්ථාව යටතේ. එතකොට පුතේ අපි කතා කරා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය. ඒකට ඒ නමින් තමයි ශ්‍රී ලංකාව හඳුන්වන්නේ. මොකක්ද නම? ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය. හරිද? ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය. ඔන්න ඔය නමින් තමයි 1978 ඉඳන් ලංකාව විශේෂ අවස්ථාවේදී එහෙම නැත්නම් ජාත්‍යන්තරයේදී ලංකාව කියන රට රාජ්‍යතාන්ත්‍රිකව හඳුන්වා දෙනකොට මේ නම තමයි භාවිතා කරන්නේ. හොඳයි. එතකොට ඉතින් මේක ඒකීය ආණ්ඩු ක්‍රමයක්. අපි මේව කතා කරා. මේක ඒකීය ආණ්ඩු ක්‍රමයක්. එක් മന്ത്രി මණ්ඩලයයි මේ යටතේ ඉන්නේ. ඔවුන් පත් කරන විදිහ අපි පොඩ්ඩක් පස්සේදී කතා කරමු. ඉස්සෙල්ලා ජනාධිපතිවරයා ගැන කතා කරමු. හොඳයි. එතකොට පුතේ මේ ජනාධිපතිවරයාට විශේෂ බලතල. ඒ කියන්නේ මේ ආණ්ඩු ක්‍රමය යටතේ විධායක ජනාධිපති ක්‍රමයන් හඳුන්වා දුන්නේ. කියන්නේ පුතේ විධායකේ පූර්ණ බලතල ජනාධිපතිවරයාට ඒකරාශී වෙලා තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අපි කතා කරා 30 එක වගන්තියෙන් කොහොමද ජනාධිපතිවරයාගේ බලය පිළිබඳව හඳුන්වා දීමක් කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයාද විධායකේ නායකයාද ආණ්ඩුවේ නායකයාද සන්නද්ධ සේවාවන්හි සේනාධි නායකයාද වන්නේ. මොහොමයි ජනාධිපතිවරයා හඳුන්වලා දීලා තියෙන්නේ. කොහොමද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 31 වගන්තියට අනුව ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයාද ජනාධිපතිවරයා ආණ්ඩුවේ නායකයාද රාජ්‍ය නායකයා විධායකේ නායකයාද සන්නද්ධ සේවාවන්හි සේනාධි නායකයාද වන්නේ කියලා තමයි 31 වගන්තියෙන් හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට පැහැදිලි පුතේ පූර්ණ විධායක බලතල ජනාධිපතිවරයා වෙත එකතු වෙච්ච සංකේන්ද්‍රගත වෙච්ච එහෙම නැත්නම් මධ්‍යගත වෙච්ච ආණ්ඩු ක්‍රමයක් තමයි මේ 1978 දී හඳුන්වලා දීපු විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමය. ඊළඟට පුතේ අපි කතා කරා කොහොමද මේ ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නේ කියලා. ජනාධිපතිවරයා තෝරාපත් කරගන්න විදිය ගැන කතා කරනකොට කිව්වා ඍජු මහජන ඡන්දයකින් තමයි ජනාධිපතිවරයා පත් වෙන්නේ. එතකොට ජනාධිපතිවරයාට ජයග්‍රහණය කරන්න නම් 50%කට වැඩි බහුතර ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්න ඕන. එතකොට අපි කතා කරා මොනවද ජනාධිපතිවරයෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් කියලා. මේවා මතක් වෙන්න ඕන. දැන් අපි මේවා මේ කතා කරපුවා පොඩ්ඩක් මතක් කරනවා අද පාඩමට යන්න කලින්. මොනවද ජනාධිපතිවරයෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම්? මුලින්ම ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනේ. මේ ජනාධිපතිවරයා පත් වෙනකොට ඔක ලොකු කතා බහක් ඇති වුණානේ ශ්‍රී ලංකා පුරවැසියෙක්ද ඇමරිකානු පුරවැසියෙක්ද කියලා. ඒ නිසා උන අංක 1ට ජනාධිපතිවරයෙක් අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙන්න නම් ඔහු මෙන්න මේ සුදුසුකම් සම්පූර්ණ කරන්න ඕන. මේකක් ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕන. කියන්නේ පුතේ ද්විත්ව පුරවැසියෙක් වෙන්න බෑ ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕන. අවුරුදු 35 සම්පූර්ණ කරලා තියෙන්න ඕන. ඒ වගේම දෙවරක් ජනාධිපති ධූරය හෙබ වූ අයෙකු නොවිය යුතුයි. හරිද? දෙපාරක් ජනාධිපතිවරයෙක් වෙලා හිටපු කෙනෙක්ට ආයිත් ජනාධිපති වෙන්න බෑ.
එකවරක් හිටපු කෙනෙක්ට ආයෙත් ඉදිරිපත් වෙන්න පුළුවන්. දෙපාරක් ජනාධිපති ධූරයේ හිටපු කෙනෙක්ට ආයෙත් ජනාධිපති බවට පත් වෙන්න අපේක්ෂකයෙක් විදියට ඉල්ලන්න අයිතියක් නැහැ. කැකියාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දීලා නැහැ. ඊළඟට පුතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීමට අවශ්‍ය සුදුසුකම් ටික ජනාධිපතිවරයා සම්පූර්ණ කරලා තියෙන්න ඕන. අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයකින් ජනාධිපතිවරයා මේ පෙරදිච්ච කෙනෙක් නොවෙන්න ඕන. දෝෂාභියෝගයක් ඉදිරිපත් වෙලා ඒ ඉදිරිපත් වෙච්ච දෝෂාභියෝගයෙන් පරාජයටපත් වෙච්ච අයෙකුට ජනාධිපතිවරයා විදිහට ඉදිරිපත් වෙන්න බෑ. හරිද? ඔන්න ඔය ටික තමයි පුතේ මූලික වශයෙන්ම ජනාධිපතිවරයෙක් බවට පත් වෙනකොට බලන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බලන සුදුසුකම් ටික. හොඳයි. ඔය සුදුසුකම් ටික සම්පූර්ණ කරපු අපේක්ෂකයෙකුට පුළුවන් නාම යෝජනා බාර දෙන්න. නාම යෝජනා බාර දෙනකොට ඒ අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයකින් නම් ඉදිරිපත් වෙන්නේ ඔහු 50000ක අප මුදලක් තැන්පත් කරන්න ඕන. අපි හිතමු ඔහු ස්වාධීන කණ්ඩායමක් ස්වාධීනව ඉදිරිපත් වෙන අපේක්ෂකයෙක් කියලා. හැබැයි ස්වාධීනව ඉදිරිපත් වෙන්නත් ඔහු එතකොට පාර්ලිමේන්තුවේ සිටිය හෝ ඉන්න කෙනෙක් වෙන්න ඕන. අන්න එහෙම අවස්ථාවකදී ඔහු 75000ක මුදලක් අප මුදලක් වශයෙන් තැන්පත් කරන්න ඕන. ඔන්න හරි අපේක්ෂකයා සඳහා සුදුසුකම් ටික හරි අප මුදල් තැන්පත් කරලා තියෙන්නේ. ඔන්න දැන් යනවා ඡන්දෙට. හොඳයි. මේ ඡන්දේ පවත්වන්නේ කොහොමද? මේකෙදි පුතේ ජනතාවට ඍජුව තමන්ගේ ජනාධිපතිවරයා තෝරා ගැනීමට අවස්ථාවක් තියෙනවා. මොකද මේ ඍජු කියලා කියන්නේ? ඒකට අපිට ජනාධිපතිවරයාටම කෙලින්ම ඡන්දය දෙන්න පුළුවන්. සමහර රටවල එහෙම බෑ පුතේ. ඇමරිකාව වගේ ගත්තොත් අපිට මේ ප්‍රධාන වශයෙන්ම ජනාධිපතිවරයාට ඡන්දය දෙන්න බෑ. ඒක ඡන්ද පාසල් ක්‍රමයක ලොකු කතන්දරයක් තියෙනවා. අපේ එහෙම ක්‍රමයක් නෑ. අපිට ඍජුවපත් කරගන්න පුළුවන්. හොඳයි. එතකොට ජනාධිපතිවරයා පත් කරගන්නකොට මුළු ලංකාවම එක ඡන්ද කොට්ටාශයක් බවට පත් කරගන්න. මුළු ලංකාවම එක ඡන්ද කොට්ටාශයක්සේ සලකලා තමයි මේ ජනාධිපතිවරණය පවත්වන්නේ. හොඳයි. එතනදී පුතේ ඡන්දය දෙන හැටි ගැනත් අපි කතා කරා. එක අපේක්ෂකයා නම් ඉන්නේ නිතරගෙන් ඔහු කොහොමද ජයග්‍රාහකයා. අපේක්ෂකයෝ දෙන්නෙක් ඉදිරිපත් වෙන අවස්ථාවකදී ඡන්ද දායකයෙකුට එක වරණයක් හිමි වෙනවා. කියන්නේ එක මනාපයක් එක ඡන්දයක් දෙන්න පුළුවන්. දෙන්නගෙන් එක්කෙනෙක්ට කතිර ලකුණ හෝ අංක 1 යොදලා Tamanගේ ඡන්දය ලබා දෙන්න පුළුවන්. අපි හිතමු 3 දෙනෙක් ජනාධිපතිවරණය සඳහා A B C කියලා 3 දෙනෙක් ඉදිරිපත් වෙච්ච අවස්ථාවක කොහොමද අපි ඡන්දය දෙන්නේ? 3 දෙනෙක් ඉදිරිපත් වෙච්ච අවස්ථාවක පුතේ අපිට ඡන්ද දෙකක්. ඡන්ද දෙකක් කියන්නේ වර්ණයන් දෙකක් ලබා දෙන්න පුළුවන්. දෙපාරක් ගිහලා ඡන්ද දාන කතාව නෙමෙයි. හරිද? එකපාරක් අර ඡන්දේ දාන පෙට්ටිය ඇතුළට ගියාට පස්සේ 3 දෙනෙක් නම් ඉන්නේ අපිට මනාප දෙකක්. කොහොමද මේක දෙන්නේ? එක්ක අපිට එක පළවෙනි කැමැත්ත අංක 1 විදියට ලකුණු කරන්න පුළුවන්. Tamanගේ දෙවෙනි කැමැත්ත අංක 2 විදියට නම ඉදිරියේ ලකුණු කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් Taman වැඩියෙන්ම කැමති කෙනාට කතිරය ගහලා ඊළඟ කෙනාට අංක 2 දාන්නත් පුළුවන්. ඔය අපේක්ෂකයන් 3 දෙනෙක් ඉදිරියොත් ඡන්දය දෙන විදිය. එහෙමත් නැතුව අපි හිතමු අපේක්ෂකයන් 3 දෙනෙක්ට වැඩි ඉන්නවා. A B C D E F ඔහොම කියලා අපේක්ෂකයෝ බර ගානක් ඉන්නවා. සාමාන්‍ය හැමදාම අපේ රටේ උනේ අපේක්ෂකයෝ බර ගානක් හිටපු එක තමයි ඡන්දෙකදී සිද්ධ වුණේ. එක්කෙනෙක් දෙන්නෙක් හිටපු අවස්ථා මම හිතන්නේ නැහැ. හරි. කොහොම බර ගානක් ඉන්නකොට කොහොමද ඡන්දය දෙන්නේ? 3 දෙනෙක්ට වැඩි හැම අවස්ථාවකදීම පුතේ මනාප 3ක් එහෙම නැත්නම් වර්ණ 3ක් ලබා දෙන්න පුළුවන් ඡන්ද දායකයෙකුට. කැමැත්තේ අනුපිළිවෙලට 1 2 3 කියලා දෙන්න පුළුවන්. නැත්නම් වැඩිපුරම කැමති කෙනාට කතිරය ගහලා ඊළඟ කෙනාට 2 3 ආදී වශයෙන් දෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට කරන්නේ 1 2 3 හෝ තනි කතිරය ගහලා එක්කෙනෙක්ට මනාපය දෙන එක තමයි සාමාන්‍යයෙන් අපේ රටේ ඡන්දේ වැටෙන විදිය බැලුවට පස්සේ අපිට පේන්නේ. හොඳයි. එතකොට ඊළඟට කොහොමද මේ ඡන්දයෙන් ජනාධිපතිවරයා තෝරාගන්නේ? 50% සම්පූර්ණ කරන්න ඕන. 50% සමස්ත ඡන්ද ප්‍රතිඵලයේ 50% සම්පූර්ණ කරන්න බැරි වුණොත් ඊළඟට මේක බලන විදියක් තියෙනවා. 50 ගත්තොත් ප්‍රශ්නයක් නැහැ. හරිද? 50 පව කරලා ගියොත් ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි 50ක් කාටවත් නැති වුණොත් 50 කිසිදු අපේක්ෂකයෙකුට නැති වුණොත් පුතේ ඔන්න එතෙන්දි තමයි අර මං කිව්ව දෙවෙනි අවස්ථාව දෙවෙනි වරණයක් දෙන්න පුළුවන් කියලා කිව්වා. අන්න
කාටවත් බහුතරයක් ලබා ගන්න බැරුණොත් ඊට පස්සේ පුතේ ඊට පස්සේ කරන දේ තමයි වැඩියෙන්ම ඡන්ද ගන්න දෙන්න තෝරගන්න. මම කිව්වේ A B C D E F ඉන්නවා. හරිද? A B තමයි වැඩියෙන්ම ඡන්ද ගන්න. එහෙනම් A B විතරක් ආයිත් දෙවන වර ගණන් කරන්න යොදා ගන්නවා. C D E F ඒ කට්ටිය අයින් කරලා දාන්න. ඒ අය අර වෙනකට වඩා අඩුවෙන් ඡන්ද ගත්ත අය. ඔන්න A B අතරේ තමයි දැන් තරඟ තියෙන්නේ. අර දෙවනි මනාපේ ඊළඟට ගණන් කරනවා. දෙවනි මනාපේ ගණන් කරලා එතනින් 150 සම්පූර්ණ කරාට පස්සේ 150 පහු කරලා ගියාට පස්සේ ඒ දෙන්නගෙන් අන්න පුතේ ජනාධිපතිවරයා තෝරාපත් කරගන්න පුළුවන්. එතකොට මේ විදිහට තෝරාපත් කරගන්න ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එක්කෝ අග විනිසුරු ඉදිරියේ දියුරුම් දීලා අපේ ජනාධිපති විදියට වැඩ බාර ගන්නවා. අන්න ජනාධිපති පත් වෙන විදිය. ඊළඟට පුතේ දැන් හැම ශ්‍රේෂ්ඨයකම ජනාධිපතිට බලය තියෙනවා. අපි කතා කරා පාර්ලිමේන්තුවට කොහොමද ජනාධිපති මැදිහත් වෙන්නේ කියලා. එතකොට පාර්ලිමේන්තුවේ മന്ത്രി කෙනෙක් නෙවෙයි ජනාධිපති හැබැයි. හරිද? පාර්ලිමේන්තු മന്ത്രി කෙනෙක් නෙවෙයි. හැබැයි පාර්ලිමේන්තුවේ සැසිවාර කැඳවීම, වාර අවසන් කිරීම, පාර්ලිමේන්තුව විසිරුවා හැරීම වගේ දේවල් වලට ජනාධිපතිවරයාට මැදිහත් වෙන්න පුළුවන්. ඒ වගේම ජනාධිපතිවරයාට Tamanගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ. ඒ වගේම මංගල රැස්වීම් වලදී පාර්ලිමේන්තුවේ මුලසුන හොබවන්න මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුවට සම්බන්ධ වෙලා කතාවක් පවත්වන්න, සංදේශ ඉදිරිපත් කරන්න මේ වගේ දේවල් ජනාධිපතිවරයාට, විධායක ජනාධිපතිවරයාට, කියන්නේ අද ඉන්න ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් කරන්න පුළුවන්. ඊළඟට විධායකයේ විදියට ජනාධිපතිවරයාට මොනවද කරන්න පුළුවන්? එතකොට ජනාධිපතිවරයාට කෙලින්ම පුළුවන් අගමැතිවරයාව පත් කරන්න, ඊට අමතරව අමාත්‍ය මණ්ඩලය පත් කරන්න, අමාත්‍ය මණ්ඩලයට අදාළ විෂයන් තීරණය කරන්න, ඒ සඳහා අමාත්‍යවරු පත් කරන්න, අමාත්‍යවරු මාරු කරන්න, විෂයන් මාරු කරන්න, මේ හැම දෙයක්ම කරන්න පුළුවන්. ඒ වගේම රජයේ උසස් නිලධාරීන් පත් කිරීමේ බලයත් ජනාධිපතිවරයාට තියෙනවා. විශේෂයෙන්ම අගවිනිසුරු, අතුරු අනිකුත් අගවිනිසුරුවන්පත් මේ අනිකුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්, අභියාචනාධිකරණයේ සභාපති ඇතුළු සෙසු විනිසුරුවන් පත් කරන්න, උන් ඉවත් කරන්නත් අවසානයේ බලය එන්නේ, අවසාන බලය එන්නේ ජනාධිපතිට. මේ වගේ පුතේ විධායක පැත්තෙන් ජනාධිපතිවරයාට මැදිහත් වෙන්න පුළුවන්. ඒ වගේම මේ අධිකරණයේ පැත්ත කතා කළොත් එහෙම මම කිව්වා ලංකාවේ ජනාධිපතිවරයා මොන වැරද්දක් කරත් ඔහුට විරුද්ධව කිසිදු අධිකරණයක නඩු පවරන්න හැකියාවක් නැහැ. ඒකට ජනාධිපතිවරයාට අන්න ඒකයි පුතේ මේ අසීමිත බලතලයක් විධායක ජනාධිපති ක්‍රමය හරහා ලබා දීලා තියෙන්නේ. මොන වැරද්ද කරත් සාක්ෂි තිබුණා හෝ නැත කාටවත් බෑ ලංකාවේ අධිකරණයකට ජනාධිපතිවරයාට එරෙහිව නඩුවක් ගොනු කරන්න. එහෙම නීතිමය පසුබිමක් අනුරම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට හදලා දීලා තියෙනවා. ඒ වගේම හැබැයි ජනාධිපතිවරයාට පුළුවන් සාක්ෂි ඇතිව මරණ දණ්ඩනයට ලක් වෙච්ච වැරදිකාරයෙකු වුණත් තිර දඬුවම් විඳින වැරදිකාරයෙකුට එහෙම නැත්නම් කියන්නේ රච්චු කරලා කියලා නිශ්චිත වැරද්ද ඔප්පු වෙලා මරණීය දණ්ඩනය ලබා දීපු කෙනෙක් ඉන්නවා කියලා. අන්න ඒ වගේ පුද්ගලයෙකුට උනත් නිදහස ලබා දීමේ හැකියාව ජනාධිපතිවරයාට තියෙනවා. හරිද? නැත කාලේ ඒවට ඕන තරම් උදාහරණ අපි දැක්කා. හරි. ඔන්න පුතේ අධිකරණය සම්බන්ධයෙන් එතකොට ප්‍රබල මැදිහත් වීමක් ජනාධිපතිවරයාට කරන්න පුළුවන්. ඊළඟට පුතේ මේ විධායක ජනාධිපති ක්‍රමයේ යටතේ මේ දෙවන ජනරාජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු മന്ത്രിවරුන් ඉන්නවා 225ක් ඉන්නවා. ඒකට මේ 225න් 196 දෙනෙක් මහජන ඡන්දයෙන් තෝරාපත් කරගන්නවා. ඉතුරු 29 දෙනා ජාතික ලයිස්තුවෙන් තමයි තෝරාගන්නේ. ඒ කියන්නේ පුතේ එක දේශපාලන පක්ෂ කණ්ඩායම් ලබාගත් ලංකාවෙන් ලබාගත් සමස්ත ඡන්දය අනුපාතයක් විදිහට සලකලා ඒ අනුපාතයට අදාළව අර 29ට ආසන ඒ පක්ෂ වලින් වෙන් වෙනවා. හරි. ওই විදිහට තමයි මේ පාර්ලිමේන්තුවේ මේ മന്ത്രിවරුන් තෝරාපත් කරගන්න 225. ඒකට මේ අයට මොනවද කරන්න පුළුවන්? මොන්ට නීති සම්පාදනයේ මැදිහත් වෙන්න පුළුවන්, ප්‍රතිපත්ති සම්පාදනයට, ඒ වගේම මේ අමාත්‍ය විශේෂම අමාත්‍ය මණ්ඩලය තමන්ගේ වැය ශීර්ෂ සකස් කරලා ඉදිරිපත් කරන්න මේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම ජනාධිපතිවරයා ඉවත් කරන්න නම් මේ ඉන්න මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ට පුළුවන් දෝෂාභියෝගයක් සම්මත කරන්න. ඒතකොට ඒ දෝෂාභියෝගයක් අවශ්‍ය නම් ඒ දෝෂාභියෝගය ඉදිරිපත් කරන්න.
වගේ මොවුන් ජනතාව නියෝජනය කරලානේ ඔතෙන්ට යන්නේ. පස්සේ ඔක අමතකුණාට යන්නේ ජනතාව නියෝජනය කරලානේ. එතකොට ජනතාවගේ දුක් ගැනවිලි ගිහිල්ලා පාර්ලිමේන්තුව ඉදිරිපත් කරලා අපට විසඳුම් අරන් දෙන්නත් ඔවුන්ට පැවරෙන කාර්යයක්. නොවුනත් ඔවුන් මේ ඔවුන්ගේ අතින් නොවුනත් ඒක ඔවුන්ගේ කාර්යයක්. හරිද? ඔය වගේ දේවල් තියෙනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට. ඊළඟට අපි අධිකරණය ගැන කතා කරා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඉහළම අධිකරණය තමයි ශ්‍රේෂ්ඨ අධිකරණය. අවසාන අභියාචන අධිකරණයත් එතකොට ශ්‍රේෂ්ඨ අධිකරණය. ඊට කලින් තිබුණේ බ්‍රිතාන්‍ය ප්‍රිවි කවුන්සල් එක. හරිද? 72 ආණ්ඩුක්‍රමය යටතේ. මේ යටතේ වුණ තියෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණය. මේ යටතේ තමයි අවසාන අභියාචන අධිකරණ බලය තියෙන්නේ. ඒ කියන්නේ පහළ අධිකරණයකින් දෙන තීන්දුවකට අපි එකඟ වෙන්නේ නැත්නම් අපිට පුළුවන් මේ ශ්‍රේෂ්ඨ අධිකරණයට ඒ සම්බන්ධයෙන් ඇපිල් එකක් එහෙම නැත්නම් අභියාචනයක් දාන්න. ඊළඟට අපි පුතේ කතා කරා ඔම්බුඩ්ස්මන් වරයා ගැන. ඔම්බුඩ්ස්මන් වගේ මූලික අයිතිවාසිකම් ගැන කතා කරන්නේ. මොනවද මූලික අයිතිවාසිකම්? අපිට කැමති තැනක යන්න එන්න, පිටරටක ගිහිල්ලා පහු ලංකාවට එන්න, කැමති කෙනෙක් විවාහ කරගන්න, කැමති ආගමක් අදහන්න, භාෂණයේ නිදහස, ඒක රාශී වීමේ නිදහස, මේ වගේ ගොඩක් දේවල් අපි කතා කරා. එතකොට මේවා උල්ලංඝනය වෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපිට නඩුවක් දාලා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න මැදිහත් වෙන්නත් පුළුවන්. ඊපස්සේ මේ ඔම්බුඩ්ස්මන් වරයා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් වරයා ගැනත් අපි කතා කරා. සාමාන්‍යයෙන් රජයේ නිලධාරියෙක්ගේ අතින්, විධායක නිලධාරියෙක්ගේ අතින් මහ ජනතාවට අපිට මොකක් හරි අසාධාරණයක් වුණොත් මේ සම්බන්ධයෙන් අපිට ඔම්බුඩ්ස්මන් වරයාට ඉදිරිපත් කරලා ඒ සඳහා සාධාරණයක් ලබා ගන්න පුළුවන්. ඔන්න පුතේ අපි විධායක දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඔන්න ඔය ටික ඊට වඩා ටිකක් බරපතල විදියට කලින් දවසේදී කතා කරා. අද පුතේ මේ පාඩමේ අවසාන කොටස අපිට තියෙන්නේ. අවසාන කොටස මොකද්ද? නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සංවර්ධන. එතකොට පුතේ මෙතනදී අපි බලන්නේ ප්‍රධාන වශයෙන්ම කෘෂි කර්මාන්තය, කර්මාන්ත, අධ්‍යාපනය සහ සුබ සාධන. අපි මේ යටතේ කතා කරන්නේ පුතේ කතා කරනවා කෘෂි කර්මාන්තය ගැන. කෘෂි කර්මාන්තය. ඊළඟට අපි කතා කරනවා කර්මාන්ත. ඊළඟට අපි කතා කරනවා අධ්‍යාපනය. අධ්‍යාපනය ගැන කතා කරනවා. අවසානයේ සුබ සාධනය ගැන කතා කරනවා. ඔන්න පුතේ අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන තේමාවන් නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සංවර්ධනය කියන කොටස ඔස්සේ. අපි ඉස්සෙල්ලාම කතා කරමු පුතේ කෘෂි කර්මාන්තය ගැන. ඊට කලින් අපි පොදුවේ බලමු මොකද්ද මේ සංවර්ධනය. පුතේ මේ 1947 අපිට නිදහස හම්බ වෙනකම්. එහෙම නැත්නම් ඊට කලින් බ්‍රිතාන්‍ය පාලනය යටතේ බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය විදිහට තමයි අපේ රටේ ආර්ථිකය තීරණය වුණේ. ඒ කියන්නේ ඔවුන්ගේ අවශ්‍යතා බ්‍රිතාන්‍යයන්ට උපරිම ලාභ ලබා ගන්න, ඔවුන්ගේ අවශ්‍යතා සන්තුෂ්ත කරගන්න, ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න ඕන විදිහට තමයි අපේ රටේ ආර්ථිකය සකස් කරලා තිබුණේ. පැහැදිලිද? එතකොට අපේ රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්නවත්, අපේ රට දියුණු කරන්නවත් එහෙම අවශ්‍යතාවයක් වුණේ නැහැ. ලාභ ලබා ගැනීම සහ ඔවුන්ගේ බලව්‍යාප්තියත් එක්ක තිබිච්ච අවශ්‍යතාව තමයි බ්‍රිතාන්‍යයන්ට තිබුණේ. ඔන්න පුතේ හැබැයි 1948න් පස්සේ ලංකාවේ දේශපාලඥයන්ගේ අතට ලංකාවේ බලය එනවා. සම්පූර්ණ බලය නෙමෙයි මම කියවනේ ඔයාලට. මේ අපිට හම්බ වෙන්නේ ඩොමිනියන් තත්ත්වයේ බලයක්. එහෙමත් නැත්නම් අර්ධ නිදහසක්. කිව්වත් නිවැරදි. 48 දී අපිට නිදහස් වුණා කියලා කිව්වට අපි 100%ක් නිදහස් වුණේ නැහැ පුතේ. හරිද? 100%ක් නිදහස් වුණේ නැහැ. අපිට මේ නීති අනුපාත සම්පාදනය කරනකොට බ්‍රිතාන්‍යයෙන් තවදුරටත් අහන්න වෙනවා. ආරක්ෂාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තවදුරටත් මැදිහත් වෙනවා. විදේශ කටයුතු සම්බන්ධයෙන් තවදුරටත් මැදිහත් වෙනවා. ඒ නිසානේ 72 දී අලුත් ආණ්ඩුක්‍රමයක් හදන්නේ. ඒ නිසා අපිට නිදහස ලැබුණා කිව්වට අපිට 100%ක් සුද්ධ වූ නිදහසක් පුතේ ලැබුණ නැහැ. හරි. කොහොම හරි අපි කියනවා නිදහස ලැබුණා කියලා 48. හරි. ඔන්න 48 නිදහස ලැබුණාට පස්සේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් බලතල ලාංකිකයන්ට හම්බුණා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට පුතේ මෙතනදී දැන් ඔන්න ලංකාවේ බලයටපත් වෙච්ච දේශපාලඥයින්ට පුළුවන් පාර්ලිමේන්තුව නියෝජනය කරන අයට පුළුවන් ලංකාවේ සංවර්ධනය ගැන කටයුතු කරන්න. ඒක නිසා 1948 ඉඳන්
බලයටපත් වෙච්ච පාලකයන් ඒ කියන්නේ ආණ්ඩු හැමතිස්සෙම මෙන්න මේ අංශ කෙරෙහි අවධානය යොමු කරමින් යම් ආකාරයකින් මේ අංශ සංවර්ධනය කරන්න දායක වුණා. පැහැදිලිද? මේ අංශ සංවර්ධනය කරන්න යම් යම් ආකාරවලින් දායක වුණා. එතකොට පුතේ මේ අතරින් අපි කෘෂිකර්මාන්තය ගැන මුලින් කතා කරමු. කෘෂිකර්මාන්තය ගැන කතා කරනකොට 1931 වෙනකොට ලංකාවේ දේශීය වගාවන් පිළිබඳව මේ බ්‍රිතාන්‍යයන්ගේ අවධානයක් යොමු වෙලා තිබුණේ නැහැ. 1931 වෙනකොටත් බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය වෙලා තිබුණේ ඔවුන්ගේ වතු වගාව දියුණු කරලා ඒ ලබා ගන්නා අස්වැන්න අපනයනය කරලා ඒ හරහා ලාභ ලබා ගැනීම පමණයි. ඒ නිසා පුතේ සඳහන් වෙනවා 1931 වෙනකොට අපිට අපේ රටේ පරිභෝජනය සඳහාවත් සහල් තිබිලා නැහැ. හරිද? අපේ සහල් නිෂ්පාදනය ප්‍රමාණවත් නැහැ 1931 වෙනකොටත් අපේ රටේ මිනිස්සුන්ට කන්න. හරිද? කොහොම තත්ත්වයක් තියෙන. එතකොට විදේශ රටවලින් ආනයනය කරලා තමයි අපේ රටේ පරිභෝජනයක් පිරිමහල එහෙමත් නැත්නම් සම්පූර්ණ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ 1931 දී. හරිද? මේක දැවැන්ත ප්‍රශ්නයක් කියලා තේරුම් ගන්නවා ඩී.එස්. සේනානායක මහත්මයා. ඔයාලට මතක ඇතිනේ අර විධායක කාර්ක සභා ක්‍රමය හඳුන්වා දීමත් එක්ක ඩොනමෝරාණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයේ යටතේ කෘෂිකර්ම අමාත්‍යවරයා බවට පත් වෙන්නේ ඩී.එස්. සේනානායක මහත්මයා. එතකොට ඩී.එස්. සේනානායක මහත්මයා මේ අර්බුදය බොහොම සියුම්ව පැහැදිලිව තේරුම් ගන්නවා. අපේ රටේ වී නිෂ්පාදනය අනිවාර්යෙන්ම ඉහළ දැමිය යුතුයි කියන තැන ඔහු ඉන්නවා. ඒ නිසා ඔහු 1931 47 මේ කාල සීමාව ඇතුළතදී දේශපාලනයට සම්බන්ධ වෙන නිසා මේ විධායක කාර්ය සභා ක්‍රමයේ ඉන්න නිසා ඔහු ඒ පිළිබඳව අවධානයක් යොමු කරමින් කටයුතු කරන ආකාරය අපිට හඳුනා ගන්න පුළුවන්. කොහොම වුණත් පුතේ පොදුවේ ගත්තට පස්සේ 1948න් පස්සේ මොනවද අපේ කෘෂිකර්මාන්තය නගා සිටවන්න ගත්ත ක්‍රියාමාර්ග? එතකොට මේ ක්‍රියාමාර්ග ගැන කතා කරනකොට එකක් තමයි පුතේ වියලි කලාපයේ ගොවි ජනපද ආරම්භ කරනවා. මේ දැන් කෘෂිකර්මාන්තය දියුණු කරන 48න් පස්සේ බලයටපත් වෙච්ච විවිධ ආණ්ඩු වෙන්න පුළුවන්. හැබැයි පොදුවේ වුන් අනුගමනය කරපු ක්‍රියාමාර්ග තමයි මම මේ කියන්නේ. එකක් තමයි පුතේ වියලි කලාපයේ ගොවි ජනපද පිහිටෙව්වා. ඒ ඉස්සරහට සවිස්තරව කතා කරමු. ගොවි ජනපද පිහිටෙව්වා. ඒ වගේම ගොවි ජනපද පිහිටුවීමෙන් අනතුරුව අලුතෙන් මහවැලි යෝජනා ක්‍රමය, මහවැලි යෝජනා සංවර්ධන ක්‍රමය වගේ අලුත් යෝජනා ක්‍රම ඉදිරිපත් වුණා. ඒ වගේම වී පර්යේෂණ ආයතන පිහිටෙව්වා. වී පර්යේෂණ ආයතන පිහිටවල නව වී වර්ග ඒ හරහා අත්හදා බලලා ගොවි ජනතාවට ලබා දුන්නා. දියුණු කරපු වී වර්ග ගොවි ජනතාවට ලබා දුන්න මේ 48න් පස්සේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න ගත්ත ක්‍රියාමාර්ග. ඒ වගේම ගොවි ජන සේවා මධ්‍යස්ථානය ස්ථාපිත කරා. හරිද? ඊළඟට සහතික කළ මිල ක්‍රමය හඳුන්වා දුන්නා. දැනුත් ඔය කියන්නේ සහතික මිලට ගන්නවා කියලා ගත්තේ නැතුණත් සහතික මිලක් කියලා එකක් අහලා ඇතිනේ නේ. මේ වගේ සහතික මිල ක්‍රමයක් ආරම්භ කරනවා. ඒ වගේම පුතේ බැංකු ගොවියන්ට බැංකු හරහා Tamanගේ වැඩ කටයුතු සඳහා ණය ගන්න ක්‍රමවේදයක් හඳුන්වලා දෙනවා. මේ තමයි ප්‍රධාන වශයෙන් 1948න් පස්සේ ගොවි ජනතාවට එහෙම නැත්නම් කෘෂිකර්මාන්තයේ දියුණුව වෙනුවෙන් විවිධ ආණ්ඩු ලබා දෙන ක්‍රියාමාර්ග අනුගමනය කරන ක්‍රියාමාර්ග. ආයිත් මතක් කරමු. පළවෙනි එක මොකද්ද? වියලි කලාපයේ වියලි කලාපයේ ගොවි ජනපද ආරම්භ කරනවා. ඊළඟට මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය වගේ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනවා. වී පර්යේෂණ ආයතන පිහිටවනවා. මේ වී පර්යේෂණ ආයතනවල අලුත් වී වර්ග අත්හදා බලලා ඒවා ගොවි ජනතාවට ලබා දෙනවා. ගොවි ජන සේවා මධ්‍යස්ථාන ආරම්භ කරනවා. සහතික කළ මිල ක්‍රමය හඳුන්වා දෙනවා. ඒ වගේම ගොවි ජනතාවට ණය මුදල් බැංකු හරහා අරගෙන ගොවිතැන් කටයුතු කරන අවස්ථාව සලසා දෙනවා. ඔන්න පුතේ පොදුවේ ආණ්ඩු මෙන්න මේ ක්‍රියාමාර්ග මේ කෘෂිකර්මාන්තය නගා සිටවන්න අනුගමනය කරනවා ක්‍රියාවට නම්. එතකොට මෙතෙන්දී පුතේ අපිට ආයිත් වැදගත් මොකද කියන්නේ ඩී.එස්. සේනානායක මහත්මයා මේ අවශ්‍යතාවයේ වී නිෂ්පාදනය ගොවිතැන් කටයුතු දියුණු කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගන්නවා කියලා. ඔහු විසින් විශේෂයෙන්ම මැදිහත් වෙලා
හඳුන්වා දෙනවා මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය. හරිද? මේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය හරහා ගොවි ජනපද බිහි කිරීම හරහා විශාල වශයෙන් ලංකාවේ කෘෂි කර්මාන්තය නගා සිටුවන්න සමත්කම් දක්වනවා. හරිද? එතකොට මේ විදිහට ගොවි ජනපද විශාල ප්‍රමාණයක් ආරම්භ කරනවා. ගොවි ජනපද හරහා තමයි දැන් ඩී.එස්. සේනානායක මැතිතුමා උත්සාහ කරන්නේ ලංකාවේ කෘෂි කර්මාන්තය නගා සිටුවන්න. ගොවි ජනපද කියලා කියන්නේ මොකද්ද පුතේ? කොට මෙතෙන්දි ගොඩක් වෙලාවට කෙරුණේ අපේ පහතරට වියලි කලාපයේ විශේෂයෙන්ම වියලි කලාපයේ තියෙන වැව් අමුණු සහ ඒ ආශ්‍රිත ඉඩම් ආර්ථිකමය වටිනාකමක් තියෙන ඉඩම් බවට පත් කරන්න පුළුවන් ඒ වගේ වගා කටයුතු ආරම්භ කළොත්. ඒක නිසා මේ වෙනකොට ඒ වගේ වියලි කලාපයේ එහෙම ප්‍රදේශ හඳුනා ගන්නවා. ඒ ප්‍රදේශ හඳුනාගෙන විශේෂයෙන්ම මේ කාල සීමාවේදී රටේ තෙත් කලාපයේ මත නැත්නම් උඩරට ප්‍රදේශවල අධික ජනගහන තදබදයක් තිබුණා. මේ අධික ජනගහන තදබදයක් එක්ක විරකියාව ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා. උන්ට ජීවත් වීම පිළිබඳ ප්‍රශ්නයක් ගොඩ නැගිලා තිබුණා. ඒක නිසා අන්න ඒ ජනතාව වියලි කලාපයට එක්කගෙන ඇවිල්ලා ඔවුන්ට ඉඩම් ලබා දුන්නා. ඔවුන්ට පදිංචි වෙන්න ඉඩම් ලබා දුන්නා. ඉඩම් ලබා දීලා ඊළඟට ඔවුන්ට ඒ ප්‍රදේශයේ වගා කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසලා දුන්නා. හරිද? ඒකට ඒ හරහා විශාල භූමි ප්‍රමාණයක් වගා කරන්න පුළුවන්කම ලැබුණා. ඒ හරහා මේ වගාවෙන් තෘප්තිමත් වෙච්ච ගොවි ජනතාව බිහි කරන්න හැකියාව ලැබුණා. එතකොට පුතේ නිදහසේ මේ කාල සීමාවේදී මොනවද මේ විදියට ආරම්භපු ගොවි ජනපද? දේවහූව, ඊට පස්සේ මිනිපේ, කන්තලේ, රාජාංගනේ, මෙන්න මේ වගේ මේ විශාල ගල්ඔය, මෙන්න මේ වගේ යෝජනා ක්‍රම රාශියක් ආරම්භ කළා. හරිද? එතකොට කරේ පුතේ මොකද්ද? මූලික වශයෙන් මේ සංවර්ධන යෝජනා කියන එකේ අදහස තමයි අර යම්කිසි සංවර්ධනය කරන්න පුළුවන්, ගොවිතැන් කටයුතු ආරම්භ කරන්න පුළුවන් ප්‍රදේශයක් තෝරගෙන ඒ ප්‍රදේශයට ලංකාවේ වෙන කොහෙන් හරි ඉන්න පිරිසක්, යම්කිසි රැකියා නොමැතිව ඉන්න පිරිසක්, ඒ වගේ විශේෂ පිරිස් හඳුනාගෙන ඔවුන් අරගෙන ඇවිල්ලා ඒ ප්‍රදේශවල පදිංචි කරලා ඒ භූමිය අස්වද්දන්න කටයුතු කරනවා. එතකොට පුතේ මෙතනදී මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය අතිශය වැදගත්. හරිද? මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය මහවැලි ගඟ ඔයාලා දන්නවනේ, ලංකාවේ දිගම ගංගාව, විශාල ජල කඳක් මේකෙන් අරගෙන යනවා, නිකම්ම අරන් ගිහිල්ලා මුහුදට වැටෙනවා මේ ජල කඳ. අතු ගංගා විශාල ප්‍රමාණයක් මේකට සම්බන්ධ වෙනවා. ඒ නිසා කල්පනා කරා මේ මහවැලි ගඟ සංවර්ධන යෝජනා ක්‍රමයක් විදියට දියුණු කරොත් මේකෙන් ලොකු සේවයක් රටට ලබා ගන්න පුළුවන් කියලා. ඒ විදියට මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ කළා. ඩී.එස්. සේනානායක මහත්මයා තමයි මේ සඳහා මැදිහත් වෙන්නේ. හොඳයි දරුවනේ, පොඩි වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. මොකද්ද මේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය? මේකෙන් මොකද්ද උනේ කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. එතකොට ඔයාලට තේරෙයි මොකද්ද මම මේ කියන මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය. එහෙමත් නැත්නම් ගොවි ජනපද පිහිටුවීම කියලා කියන්නේ මොකක්ද කියන එක මේ වීඩියෝ එකෙන් යම් තාක් දුරකට අවබෝධයක් ඔයාලට ලැබෙයි. අපි ඒක බලලා ඊටු කොටස කතා කරමු. මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විශාලතම සහ දීර්ඝකාලීන බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියයි. මේ ව්‍යාපෘතිය සඳහා බ්‍රිතාන්‍ය, ජර්මනිය, ස්වීඩනය, කැනඩා වැනි රටවල් වලින් ආධාර උපකාර හම්බ වෙලා තියෙනවා. 1958 දී ශ්‍රී ලංකා රජය ඇමරිකා එක්සත් ජනපදයේ සමග ඇති කරගත් කිවිසුමක් අනුව බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා සමීක්ෂණයක් ශ්‍රී ලංකාව තුළ ආරම්භ වුණා. එක්සත් ජාතීන්ගේ සංවර්ධන සැලැස්ම සහ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය මගින් කරන ලද මෙම සමීක්ෂණය මත 1969 දී මහවැලි මහ සැලැස්ම නිර්මාණය වුණා. සමනල කන්දෙන් ආරම්භ වෙලා ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙන ලංකාවේ දිගම ගඟ වන මහවැලි ගඟ හරස් කරලා එයින් ගලා පසින ජලය රට අභ්‍යන්තරයේ ප්‍රයෝජනවත් අයුරින් භාවිතා කිරීම වෙනුවෙන් මේ මහවැලි ව්‍යාපෘතිය ආරම්භ වෙනවා.
ජනාවාස ඇති කිරීම, වී ගොවිතැන ඇතුළු අනෙකුත් කෘෂිකාර්මික කටයුතු නගා සිටුවීම, විදුලි බලය උත්පාදනය කිරීම, ගම් වතුර පාලනය කිරීම වැනි ප්‍රධාන අරමුණු ඉලක්ක කරගෙන මේ මහවැලි මහා සැලැස්ම නිර්මාණය වුණා. ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 39% වූ පුළුල් පරාසයක් හරහා මේ දැවැන්ත සංවර්ධන ක්‍රියාවලිය සිද්ධ වුණා. වැඩසටහන ආරම්භ වෙන්නේ 1970 පෙබරවාරි 28 වන දින දඩ්ලි සේනානායක මහතා අතින්. ඒ පොල්ගොල්ල ජලාශයට මුල් කර තිබුණා. මහවැලි ව්‍යාපෘතියේ පළමු ජලාශය වශයෙන් මේ පොල්ගොල්ල ජලාශය හඳුන්වන්න පුළුවන්. 1976 දී එම ජලාශය සිරිමාව බණ්ඩාරනායක මැතිනිය අතින් විවෘත වෙනවා. නමුත් 1977 වෙද්දී මේ මහවැලි ව්‍යාපෘතියේ ප්‍රගතිය යම් පසුබෑමකට ලක් වෙනවා. එයට හේතු වශයෙන් රටේ පැවති දුර්වල ආර්ථික තත්ත්වය සහ අවශ්‍ය තරම් පුහුණු ඉංජිනේරු සහ තාක්ෂණික ක්ෂේත්‍රවල නිලධාරීන් හිඟවීම බලපාලා තියෙනවා. නැවත 1977 දී ජනපති ධූරයට පත් වූ ජේ.ආර්. ජයවර්ධන මහතා මෙම මහවැලි ව්‍යාපෘතිය කඩිනම් මහවැලි ව්‍යාපෘතිය ලෙස නම් කර ඒ වසර 6ක් තුළ නිමා කර අවසන් කරන පරිදි නැවත ආරම්භ කරනු ලැබුණා. එකට අගමැතිවරයා වශයෙන් රණසිංහ ප්‍රේමදාස මහතා කටයුතු කරනවා. ඒ අනුව මහවැලිය ලෙස වෙනම අමාත්‍යාංශයක් නිර්මාණය වුණා. මෙම කඩිනම් මහවැලි අමාත්‍යාංශයේ ඇමතිවරයා ලෙස ගාමිණී දිසානායක මහතා පත් වෙනවා. ඒ වගේම මෙම කඩිනම් මහවැලි ව්‍යාපෘතියේ ඉංජිනේරු නායකත්වයට ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂ නව නිපැයුම්කරුවෙකු ලෙස නමක් දිනාගත් ඉංජිනේරු ඒ.එන්.එස්. කුලසිංහ මහතා පත් වෙනවා. මෙම මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ යටතේම 1979 අප්‍රේල් 19 වන දින ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේදී ස්ථාපිත වුණා. කඩිනම් මහවැලි ව්‍යාපෘතියේ යටතේ ප්‍රධාන ජලාශ 5ක් නිම කිරීමට අරමුණු වුණා. වික්ටෝරියා ජලාශය, කොත්මලේ ජලාශය, මාදුරුව ජලාශය, රන්දනිකල ජලාශය සහ මොරගහ කන්ද ජලාශය එලෙස ඉදිවීමට නියමිතව තිබූ ජලාශයයි. ඒ අනුව මෙම කඩිනම් වැඩපිළිවෙල යටතේ වික්ටෝරියා ජලාශය ඉදිකිරීම 1980 මාර්තු 3 වෙනි දින ආරම්භ වෙනවා. මේ ජලාශය බ්‍රිතාන්‍ය රජයේ ආධාරය මත ඉදි වූ ජලාශයක්. 1984 අප්‍රේල් 12 වෙනිදා මේ ජලාශය විවෘත වෙනවා. මේ විවෘත කිරීමේ අවස්ථාවට එවක බ්‍රිතාන්‍ය අගමැතිනිය වූ මාග්‍රට් තැචර් මහත්මිය පැමිණීම විශේෂී අවස්ථාවක්. මාදුරුවේ ජලාශය 1978 අගෝස්තු 14 වෙනි දින වැඩ ආරම්භ වෙලා 1983 ජූනි 2 වෙනිදා විවෘත වෙනවා. මේ ජලාශය සඳහා කැනඩා රජය විසින් ආධාර සපයනවා. කොත්මලේ ජලාශයේ සංවර්ධනය 1979 පෙබරවාරි 4 වෙනි දින වැඩ ආරම්භ වෙලා 1985 අගෝස්තු 4 වෙනි දින විවෘත වෙනවා. මේ ජලාශය සඳහා ස්වීඩන රජයේ ආධාරය හිමි වෙනවා. රන්දනිගල ජලාශය 1982 නොවැම්බර් 21 වෙනි දින වැඩ ආරම්භ වෙලා 1988 නොවැම්බර් 31 වෙනි දින විවෘත වෙනවා. මේ ජලාශය සඳහා ජර්මන් රජයේ ආධාරය හිමි වෙනවා. අවසන් ජලාශය ලෙස මොරගහ කන්ද ජලාශයේ වැඩ ආරම්භ වීම සිදු වුණේ 2007 වර්ෂයේ ජනවාරි 25 වෙනි දිනයි. මේ ජලාශය සඳහා ජපන් රජයේ ආධාර හිමි වුණා. ඒ 2018 වර්ෂයේ ජනවාරි 3 වෙනි දින විවෘත වුණා. මොරගහ කන්ද ජලාශය ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතාට උපහාරයක් වශයෙන් කුලසිංහ ජලාශය ලෙස නම් වුණා. මහවැලි ව්‍යාපාරය කඩිනම් කිරීම වෙනුවෙන් ඉංජිනේරුමය නායකත්වය දැරුවේ මෙතුමන් විසින්. 1970 පෙබරවාරි 28 වෙනි දින ආරම්භ වුණු මේ මහවැලි ව්‍යාපෘතිය 2018 පෙබරවාරි 8 වෙනිදා මොරගහ කන්ද ජලාශය විවෘත කිරීමත් සමග අවසන් වුණා.
අඩසිය වසකට ආසන්න කාලයක් පුරාවට ක්‍රියාත්මක වුණු මෙම දැවැන්ත මහවැලි ව්‍යාපෘතිය දෙස් විදෙස් සහයෝගයන් මත යෙදුණු මහත් වූ කැපවීම් රැසක ප්‍රතිඵලයක්. හරි පුතේ. ඔන්න අපි බැලුවා මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය. දැන් පැහැදිලිනේ. අවුරුදු 800 මේ වසරකට ආසන්න අවුරුදු 50කට විතර 50ක විතර කාල සීමාවක් පුරාවට එතකොට මේ සංවර්ධන ක්‍රමය ක්‍රියාත්මක වෙන අවසානයේ මේත කාලීනව මොරගහ කන්දෙන් තමයි මොරගහ කන්ද මේ ව්‍යාපෘතියත් එක්ක ජලාශය ඉදිකිරීමත් එක්ක තමයි මේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය අවසන් වෙන්නේ. හරිද පුතේ? එතකොට මේක මේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය නිර්මාණය කිරීමේ අරමුණු කීපයක් මම කිව්වා. ඒ වගේම පුතේ මේ හරහා ජල විදුලිය ලබා දෙන්න, රැකියා නැති මිනිසුන්ට රැකියාව ලබා දෙන්න, මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ආරම්භ කරන්න. ඒ වගේම මම අර කිව්වා වගේ මේ රැකියා නොමැති පිරිස් මේ ප්‍රදේශවලට ගෙනල්ලා වුන් වගාවන්ට හුරු කරලා ඔවුන්ගේ දායකත්වය රටට දීලා වුන් තෘප්තිමත් ගොවියන් බවට පත් කරන්න. එන්න මේ වගේ වටින අරමුණු රාශියක් එක තමයි මේ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් විදියට ගල්ඔය විශේෂයෙන්ම ක්‍රියාවට නැං වෙනවා. ඒකේ වීඩියෝ එකක් තියෙනවා. අපි වෙලාව තිබුණොත් අනිත් ටික කතා කරලා මම අවසන් වෙනකොට හරි ගල්ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ චුටි වීඩියෝ එකක් තියෙන 3-4ක වගේ එකක් වෙලාව තිබ්බොත් අපි බලමු. හොඳයි. ඔය ටික තමයි පුතේ ප්‍රධාන වශයෙන් ලංකාවේ කෘෂි කර්මාන්තය නිදහසෙන් පස්සේ කෘෂි කර්මාන්තය දියුණු කරන්න ගත්ත ක්‍රියාමාර්ග විදියට අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න කෘෂි කර්මාන්තය හරි. ඊළඟට පුතේ අපි කතා කරමු කර්මාන්තය එහෙම නැත්නම් කාර්මික අංශය පිළිබඳව. නිදහසෙන් පස්සේ කොහොමද කාර්මික අංශය දියුණු වුණේ ලංකාව ඇතුලේ කියලා. එතකොට පුතේ 1931 වෙනකොටත් ලංකාවේ බොහොම ප්‍රාථමික මට්ටමේ කාර්මික නිෂ්පාදනයන් තමයි සිද්ධ වෙමින් තිබුණේ. මේ කර්මාන්ත අංශය ගත්තට පස්සේ 1931 අපේ රටේ ඒ වෙනකොට තේ පොල් රබර් ප්‍රධාන වශයෙන් අපනයනය කරා. මේ දේවල් අපනයනය කරනකොට ඒ ආශ්‍රිත යම් යම් දේවල් නිෂ්පාදනය කරන්න පුළුවන් මට්ටමේ කර්මාන්ත කාර්මික අංශයක් තමයි තිබුණේ. ඒ කියන්නේ පුතේ තේ දළු ටික කඩාගත්තට පස්සේ ඒක තේ කොළ බවට පත් කරන පොඩි යන්ත්‍ර සූත්‍ර ටිකක් තිබුණා. ඊට පස්සේ පොල් ටික කඩාගත්තට පස්සේ පොල් ටික තෙල් බවට පත් කරගන්න පොඩි පොඩි යන්ත්‍ර ටිකක් තිබුණා. ඊළඟට රබර් කිරි ටික ගත්තට පස්සේ රබර් ෂීට් නිෂ්පාදනය කරන්න පුළුවන් යන්ත්‍ර ටිකක් තිබුණා. ඔන්න ඔය වගේ මේ දේවල් අපනයනය කරන්න අවශ්‍ය පසුබිම සකස් කරගන්න ඕන යන්ත්‍ර ටිකක් තමයි 1931 වෙනකොටත් ලංකාවේ තිබුණේ. එතකොට ප්‍රධාන වශයෙන්ම මේ විදේශ රටවල් වලින් අරගෙන ආපු උපකරණ තමයි කාර්මික උපකරණ තමයි ලංකාවේ බොහෝ වෙලාවට භාවිතා වුණේ. ඊට අමතරව ලොකු නිෂ්පාදන ප්‍රමාණයක් කාර්මික අංශයෙන් ලංකාවේ නිෂ්පාදනය වුණේ නැහැ. හැබැයි පුතේ ඔන්න කාර්මික අංශය දියුණු කරන්න වෙන තත්ත්වයක් ලෝකයේ නිර්මාණය වෙන්නේ. ඒ තමයි 1939 1945 කියලා කියන්නේ දෙවැනි ලෝක යුද්ධ සමය. 1939න් පටන් අරන් 1945 වෙනකන් ලෝකයේ දෙවන ලෝක යුද්ධය ක්‍රියාත්මක වෙනවා. මේ දෙවැනි ලෝක යුද්ධයත් එක්ක මේ අර මෙච්චර කාල ලංකාවට පහසුවෙන් අරගෙන ආපු කාර්මික නිෂ්පාදන අරගෙන එන්න හම්බ වෙන්නේ නැහැ. එකක් යුදමය තත්ත්වය නිසා අලුතෙන් ඒවා නිෂ්පාදනය කරන්නේ නැහැ. අනිත් එක මුහුදු මාර්ග හරහා පැමිණීම ඉතාමත් අඩුවෙන් තමයි සිද්ධ වෙන්නේ. මොකද මුහුදු මාර්ග හරහාත් මේ ලෝක යුද්ධයේ සටන් විශාල ප්‍රමාණයෙන් සිද්ධ වෙච්ච නිසා. කොහොම හරි දෙවැනි ලෝක යුද්ධයත් එක්ක භාණ්ඩ පැමිණීම විශාල වශයෙන් අඩු වෙනවා. දැන් කොහොම හරි මේකට විසඳුමක් හොයා ගන්න ඕන. අන්න ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම කඩදාසි, සබන්, සුවඳ විලවුන්, පිඟන් ගඩොල් මෙන්න මේ වගේ දේවල්
ලංකාවේ නිෂ්පාදනය කරන්න පටන් ගන්න තියෙනවා. අර ලෝක යුද්ධේ පැවතිච්ච කාල සීමාව. හැබැයි ආයිත් ලෝක යුද්ධය අවසන් වෙලා ලෝකේ යථා තත්ත්වයටපත් වුණාට පස්සේ ආයිත් අර යුරෝපේ ඉඳන් තාමත් දියුණු කාර්මික උපකරණ ලංකාවට ගලාගෙන එන්න පටන් ගන්නවා. ඔන්න ආයිත් අර ආපු පිම්ම අඩු වෙනවා. අර ආපු ඒ තිබිච්ච බර කාර්මික නිෂ්පාදනය වෙනුවෙන් යොදලා තිබිච්ච බර ඔන්න ආයිත් අඩු වෙන්න පටන් ගන්නවා. මොකද දැන් ආයි යුරෝපයෙන් එන්නේ ඉතාමත් විශිෂ්ට මට්ටමේ නවීන උපකරණ ලංකාවට ආනයනය කරන්න පටන් ගන්නවා. හරි පුතේ මේ අපිට තත්පරයක් දෙන්න. හරිද පුතේ? එතකොට ඔන්න කෙටි කාල සීමාවයි අර කාර්මික නිෂ්පාදන සංවර්ධනය වීම සිද්ධ වුණේ. ඊළඟට ආයිත් සුපුරුදු පරිදි පිට රටවල් වලින් මේ දේවල් ගෙන්න ගන්න පටන් ගන්නවා. හොඳයි. මෙහෙම තත්ත්වයක් ඇතුළේදී 1948 නිදහසත් එක්ක අලුතෙන් අමාත්‍යාංශ කර්මාන්ත සම්බන්ධයෙන් ඉදිරිපත් වෙනවා. එහෙනම් නැත්නම් විශේෂයෙන්ම දීවර කර්මාන්ත සහ දීවර කටයුතු අමාත්‍යාංශයක් ස්ථාපිත වෙනවා. මේ පළවෙනි කර්මාන්ත හා සම්බන්ධ අමාත්‍යාංශය. මොකද කර්මාන්ත සහ දීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය. ඒ හරහා යම් අවධානයක් කර්මාන්ත නගා සිටුවීම කෙරෙහි යොමු වෙනවා. ඒ වගේම කර්මාන්ත දෙපාර්තමේන්තුවක් ස්ථාපිත වෙනවා. මෙන්න මේ දෙක හරහා යම් අවධානයක් යොමු කරනවා. එතකොට රජයේ ප්‍රතිපත්තිය වෙලා තිබෙන්නේ පුතේ කඩදාසි, ඒ වගේම රසායනික පොහොර, සීනි, යකඩ මෙන්න මේ වගේ දේවල් රජයේ මැදිහත් වෙලා රජයේ ව්‍යවසායකයා බවට පත් වෙලා ලංකාව ඇතුලේ ආරම්භ කළ යුතුයි කියන මතයක් තමයි තිබුණේ. ඒක නිසා මේ මම කියපු ශේෂ්ත්‍රවලට මැදිහත් වෙන්න ඉඩ දුන්නේ නැහැ පෞද්ගලික අංශයට. ඒක නිසා දියුණු ඒ වගේම කියන්නේ රජයට අවශ්‍යතාවය තිබුණත් දැන් මේ කර්මාන්ත ශාලා මහා පරිමාණයෙන් ආරම්භ කරන්න රජයට සල්ලිත් නැහැ. පෞද්ගලික අංශය ඒ සඳහා මැදිහත් වෙන්න දෙන්නෙත් නැහැ. කොහොම තත්ත්වයක් තමයි තිබුණේ. කොහොම හරි මේ තත්ත්වයේ යටතේ ඉන්නකොට 1952 දී ලෝක බැංකුවේ නියෝජිත කණ්ඩායමක් ලංකාවට එනවා. මේ නියෝජිත කණ්ඩායම ලංකාව පුරාම ඇවිදලා ලංකාව පුරා සමීක්ෂණය කරලා තීරණය කරනවා ලංකාවට මේ අවස්ථාවේදී සුදුසු මහා පරිමාණ කර්මාන්ත වලට යන එක නෙවෙයි සුළු පරිමාණ මධ්‍ය පරිමාණ කර්මාන්ත ආරම්භ කිරීම තමයි මේ මොහොතේ හොඳම දේ කියලා වුන් තීරණය කරනවා. එහෙම නිර්දේශයක් වුන් ලබා දෙනවා. එතකොට මීට ආසන්න කාල සීමාවකදී ලංකාවෙන්ම තවත් වාණිජ්‍ය ශාස්ත්‍රයේ සම්බන්ධ දැනුමක් තියෙන කොමිසමක් විසින් ඒත් පරීක්ෂණයක් පවත්වලා සමීක්ෂණයක් පවත්වලා වුණොත් ඉදිරිපත් කරනවා මෙන්න මේ වගේ සුළු කර්මාන්ත තමයි මුලින් ලංකාවේ ආරම්භ කරන්න ඕන කියලා. එතකොට මේ වාර්තා දෙකම පදනම් කරගෙන 1954 වගේ වෙනකොට රජය Tamanගේ කාර්මික ප්‍රතිපත්තිය කර්මාන්තාංශයෙන් කොහොමද රට දියුණු කරන්නේ කියන ප්‍රතිපත්තිය ප්‍රකාශයටපත් කරනවා. මේක 1954න් පස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මේක දවල පත්‍රිකාවක් විදිහට ඉදිරිපත් කරලා මේක සම්මත වෙලා ඊට පස්සේ 1956 ඉඳන් අර වාර්තා දෙක පදනම් කරගෙන හදපු ලංකාවේ කාර්මික ශාස්ත්‍රය දියුණු කරන්නේ කොහොමද කියන එක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේක මේ විදිහට ක්‍රියාත්මක වෙනකොට පුතේ ඔන්න 1958 දී වගේ ඒකල ප්‍රදේශයේ ඔන්න පළවෙනි කාර්මික ජනපදය. දැන් අර කෘෂි කාර්මික ජනපද ගොඩ නැගුවේ වගේ ඔන්න කාර්මික ජනපද ගොඩ නැගෙනවා 1958 දී පළවෙනි වතාවට ඒකල ප්‍රදේශ. ඊළඟට රත්මලාන 1960 දී විතර ආයිත් මේ විදිහටම කාර්මික ජනපදයක් නිර්මාණය වෙනවා. ඊළඟට දස අවුරුදු දැක්ම යටතේ විශේෂයෙන්ම වානේ, සීනි, තුනී ලෑලි මෙන්න මේ වගේ කර්මාන්ත කෙරෙහි අවධානය යොමු වෙලා ටික ටික මෙතන ඉඳන් කර්මාන්ත ශාස්ත්‍රය මහා පරිමාණයෙන් නෙවෙයි නමුත් තිබුණට වඩා යම්කිසි මට්ටමකින් දියුණු වෙලා ඉස්සරහට යන්න පටන් ගන්නවා. ඔන්න ওই ටික තමයි අපිට මූලික වශයෙන් කර්මාන්ත ගැන කතා කරනකොට පුතේ හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න අපි කර්මාන්ත ගැනත් අපිට ප්‍රමාණවත් පරිදි අපි කතා කරා. ඊළඟට අපි යනවා පුතේ අධ්‍යාපනය. අතිශය වැදගත්. හරිද? අධ්‍යාපනය ගැන කතා කරන එක අතිශය වැදගත්. හේතුව තමයි දැන් අපි කවුරුත් දන්නා
CWW කන්නංගර මහත්මයා තමයි නිදහස් අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දුන්නේ. මේ නිදහස් අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දීමත් එක්ක පුතේ අපි තවමත් ලෝකයේ තාමත් සාක්ෂරතාවය යද්දී තාමත් හොඳ මට්ටමක පසු වෙනවා. විශේෂයෙන්ම මේක ඉදිරිපත් කරලා දශක 4ක් විතර යනකොට අපි දකුණු ආසියාවේ සාක්ෂරතාවය යද්දී ඉතාමත් ඉහළම තත්ත්වයකට පත් වෙනවා. මොකද මේ හරහා පුතේ බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය දක්වා නොමිලයේ අධ්‍යාපනය ලබන්න අපිට හැකියාවක් ලැබෙනවා. දැන් ඔයාලට පාසලේ වුණත් නොමිලේ අධ්‍යාපනය ලැබෙන්නේ මෙන්න මේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් විදියට. එතකොට CWW කන්නංගර මැතිතුමා මේක සෑහෙන අභියෝග මැද තමයි පුතේ ඉදිරිපත් කරන්නේ. හරිද? මේ රටේ හිටපු නායකයෝ මේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති ඉදිරිපත් කරන වෙලාවේදී ඊට පස්සේ අහපු ප්‍රශ්න ඔයාලා අහලා ඇති. නිදහස් අධ්‍යාපන ඔක්කොටම උගන්වන්න පටන් ගත්තට පස්සේ අපේ ගෙදර අපේ වතුවල පොල් ගහට යවා ගන්න කොල්ලෙක් නැති වෙනවා. ඔහොම මතයක් තමයි පුතේ මිනිස්සුන්ගේ ඔළුවේ තිබ්බේ. පාර්ලිමේන්තුවේ ඒ කාල සීමාව හිටපු අටේ හිටපු ලොකු නායකයින්ගේ ඔළුවේ තිබුණේ ඔන්න ඔය වගේ අදහසක්. නිදහස් අධ්‍යාපනයට අන්තිම විරුද්ධ අදහසක් තමයි තිබුණේ. ඒ නිසා සෑහෙන බාධක මැද්දේ තමයි මේ නිදහස් අධ්‍යාපනය කන්නංගර මැතිතුමා ඉදිරිපත් කරලා සම්මත කරලා ක්‍රියාවට නංවනවා. ඒකට අපේ මිනිස්සු දෙන්න පුළුවන් හොඳම කළගුණ සැලකීමත් ඒ මනුස්සයර ලබා දෙන්න. අච්චර මහන්සි වෙලා නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීපු මිනිස්සයා ඊළඟ පාර මැතිවරණයෙන් පුතේ පරාජය කරනවා. බලන්න අපේ මිනිස්සුන්ගේ තියෙන බුද්ධියේ තරම. ඒතර කල්පනා කරන්න මේ මිනිස්සු දේශපාලනික වශයෙන් මොන විදියටද හිතන්නේ කියලා. මෙච්චර වඩා නිදහස් අධ්‍යාපනය අරන් දීපු මිනිස්සයා ඊළඟ ඡන්දයෙන් ගෙදර යවනවා. ඔන්නෝම දේවල් අපේ ඉතිහාසයේ වෙලා තියෙනවා. සෑහෙන ලැජ්ජ හිතෙන කාරණාව. හරිද? කොහොම හරි අපි දැන් නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන්න ඕන. ඒතර නිදහස් අධ්‍යාපනය යටතේ මොනවද ආරම්භ වුණේ අධ්‍යාපන ශාස්ත්‍රයේ සම්බන්ධ. ඒතර පුතේ අලුතෙන් පාසල් ආරම්භ කරා. අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම සඳහා මුදල් රජයෙන් වෙන් කළා. ඒ වගේම ගුරුවරුන්ගේ ඒ වගේම විෂයමාලා නවීකරණ කටයුතු කිරීම, ගුරුවරුන්ට ගුරු පුහුණු වැඩසටහන් ඒ කටයුතු නවීකරණය කිරීම සිද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි පුතේ පාසල් වලට පරිගණක පහසුකම්, ඒ වගේම විද්‍යාගාර පහසුකම්, පුස්තකාල පහසුකම් මේ නිදහස් අධ්‍යාපනය යටතේ හම්බ වෙන්න පටන් ගත්තා. ඒ වගේම දරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් පාසල ඇතුලේ නොමිලේ පෙළපොත් ලබා දෙන්න, නොමිලේ ඇඳුම් ලබා දෙන්න, සමහරලාට කලින් කලට දිවා ආහාර වේල ලබා දෙන්න. දැන් ඔය මෑත කාලීනව ක්‍රියාත්මක වුණානේ. උදේට කොළ කැන්ද එකක් හරි ඒ වගේ දෙන එකක්, ඊට පස්සේ පෝෂ්‍යදායී ආහාර වේලක් දෙන එක. ඒ වගේ කොහොම හරි සුබ සාධනය සම්බන්ධයෙන් වැඩසටහන් ක්‍රියාත්මක වුණා. ඒ වගේම පාසලේදී දරුවන්ට වෛද්‍ය අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබා දීම, දන්ත සායනය, මේ වගේ එක සායන හරහා ඒ පහසුකම් ලබා දුන්නා. ඒකට ඒ විතරක් නෙවෙයි පුතේ 1942 දී ලංකා විශ්වවිද්‍යාලය කොළඹදී ආරම්භ කරා. 1952 වෙනකොට ඒ ලංකා විශ්වවිද්‍යාලය වර්තමානයේ පේරාදෙණියේ තියෙන පේරාදෙණියට අරගෙන ඇවිල්ලා පස්සේ තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය බවට පත් වෙන්නේ. ලංකා විශ්වවිද්‍යාලය මුලින් කොළඹ ආරම්භ වුණා. පස්සේදී ඒක අරගෙන එනවා පේරාදෙණියට. ඊළඟට පුතේ 1972 දී කටුබැද්දේ මොරටුව විශ්වවිද්‍යාලය ආරම්භ කරනවා. 74 දී යාපනයේ විශ්වවිද්‍යාලය ආරම්භ කරනවා. ඒ වගේම පාසල් අධ්‍යාපනයෙන් පස්සේ විශ්වවිද්‍යාලය ඇතුළත් වෙන්න බැරි වෙන අය සඳහා විවෘත විශ්වවිද්‍යාල සංකල්පය ඇති කරනවා. ඒ වගේම වෘත්තීය අධ්‍යාපනයත් එක්ක රැකියාවට යොමු වීම සඳහා ඔය තරුණ සේවා සභාව ඒ වගේම ඔය නයිටා කියලා කියන්නේ ඔය වගේ වෘත්තීය සුදුසුකම් NBQ level එක හදලා දෙන දැන් තියෙන රැකියාවක් සඳහා අන්න ඒ වගේ අවස්ථාවන් පසු කාලීනව ක්‍රමක්‍රමයෙන් නිර්මාණය වෙනවා. ඔන්න පුතේ නිදහස් අධ්‍යාපනය හරහා තමයි මේ ප්‍රතිලාභය හම්බ වෙන්නේ. ඔයාලත් අද තවමත් මම හිතනවා මෙතන කවුරුත් රජයේ පාසල් වල ඉන්න අය ඇත්තේ. ඒකට ඔයාලට එක වසරේ ඉඳන් 9 වසරට වෙනකන් පෙළපොත් ටික නොමිලේ හම්බුණා, නිල ඇඳුම් ටික නොමිලේ හම්බුණා. පාසලේ නඩත්තු කටයුතු ඔක්කොම මේ සියල්ලම සිද්ධ වුණේ නිදහස් අධ්‍යාපනය නිසා. ඒකට මේක අනාගත පරම්පරාවට ආරක්ෂා කරන එකත් ඔයාලගේ වගකීමක්. හිතන්න එකමට පුතේ ඔහොමම කල්පනා කරලා බලන්න. ඔය පෙළපොත් ටික ඔයාලට සල්ලි දීලා ගන්න වුණා නම්, ඇඳුම් ටික සල්ලි දීලා ගන්න සිද්ධ වුණා නම්, ඉස්කෝලේට
ගුරුවරුන්ට උගන්වීම වෙනුවෙන් පාසල් ගුරුවරුන්ට මුදලක් දෙන්න සිද්ධ වුණා. පාසලේ නඩත්තුව වෙනුවෙන් මුදලක් දෙන්න සිද්ධ වුණා. ලියන විභාගයක් ගන්න මුදලක් දෙන්න සිද්ධ වුණා නම් මගේ ඉස්සරහින් ඉන්න දරුවෝ කී දෙනෙක්ට පුළුවන්කම තියනවද ඔය ටික තමන්ගේ අම්මගෙන් තාත්තගෙන් ඉල්ලලා ඉගෙන ගන්න නේ? එතකොට පුතේ නිදහස් අධ්‍යාපනය නිසා තමයි අපි මෙතන ඉන්නේ. ඔයාලත් අද වෙනකන් පාසලේ රැඳිලා ඉන්නේ. ඒ නිදහස් අධ්‍යාපනය නිසා. ඒක නිසා ඒක ආරක්ෂා කරන්න කවුරුත් උත්සාහ කරන්න. ලොකු පන්ති වලට ගියාම තේරෙයි ඒක විනාශ කරන්න කොච්චර දේවල් මේ රටේ සිද්ධ වෙනවද කියලා. හරි. ඒ ටික ඇතිනේ. හරි. එතකොට අධ්‍යාපනය ගැන පුතේ ඔය ප්‍රමාණවත්. ඊළඟට අපි කතා කරනවා සුබ සාධනය ගැන. හරිද? සමාජ සුබ සාධනය. එතකොට ඒත් පුතේ වරින් වර බලයටපත් වෙච්ච ආණ්ඩු මිනිස්සුන්ගේ සුබ සාධනය වෙනුවෙනුත් ලොකු වැඩ කොටසක් වරින් වර යම් යම් ආකාරයෙන් කරලා තියෙනවා. මොනවද මේ වැඩ කොටස්? ඒකට ප්‍රධාන වශයෙන්ම සෞඛ්‍ය පහසුකම් වැඩි කරන්න. ලංකාවේ ඉන්න වෛද්‍යවරු ප්‍රමාණවත් නැති නිසා වෛද්‍ය පීඨ විශාල වශයෙන් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම විශේෂඥ වෛද්‍ය සේවා දියුණු කරන්න, හෙද සේවය දියුණු කරන්න විශාල වශයෙන් පුතේ මැදිහත් වෙලා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අලුතෙන් රෝහල් ඉදි කිරීම, රෝහල් වල වාට්ටු පහසුකම් පුළුල් කිරීම, රසායනාගාර පහසුකම් පුළුල් කිරීම, ශල්‍යාගාර පහසුකම් පුළුල් කිරීම, මෙන්න මේ වගේ දේවල් සෞඛ්‍ය අංශය වෙනුවෙන් කරලා තියෙනවා. ඒ වගේම විවිධ සායනික වැඩමුළු හරහා විශේෂයෙන්ම රෝග නිවාරණය සඳහා, ප්‍රතිශක්තිකරණය සඳහා එන්නත් ලබා දීම. කොරෝනා වලට එන්නත් දෙන්න කලින් ඔයාලට ඉස්කෝලේ කාලේදී අදාහන්න ගිහිල්ලා ඔයාලා බෙහෙත් විදව ගන්නවනේ නේ. එක එක සරම්ප කියයි, පොලියෝ කියයි, රුබෙල්ලා කියයි, එක එක බෙහෙත් විදිනවනේ. ඒකට මේ දේවල් පුතේ සුබ සාධනය හරහා තමයි අපිට හම්බ වෙන්නේ. ඒකට මේ සුබ සාධනය හරහා ඔන්න ඔය වගේ වැඩ ටිකක් සිද්ධ වෙනවා. ඊළඟට සුබ සාධන වැඩවලට අමතරව පුතේ සහනාධාර වැඩසටහනුත් ක්‍රියාත්මක වෙනවා. මොකද්ද මේ සහනාධාර වැඩසටහන් කියන්නේ? පුතේ අපේ රටේ කාටත් ආදායම එකම විදියට හම්බ වෙන්නේ නැහැ. අපේ රටේ ආදායම් විෂමතාවයක් තියෙනවා. පැහැදිලිද? ආදායම් විෂමතාවයක් කියන්නේ අපි ගමුකෝ වෛද්‍යවරයෙක් සහ ගුරුවරයෙක් ගත්තට පස්සේ ඒ දෙගොල්ලෝ අතරේ ආදායම් පරතරය ගොඩක් ලොකුයි. හරිද? ගොඩාක් ලොකු පරතරයක් තියෙනවා. අන්නේ පරතරය නිසා අපේ රටේ ගොඩක් පිරිසක් නැති බැරි මිනිස්සු බවට පත් වෙලා ඉන්නවා. ඒක මිනිස්සුන්ගේ වරදකුත් නෙවෙයි, මේ ක්‍රමයේ වරදක්. හරිද පුතේ? ඒකට අපි ගත්තොත් සාමාන්‍යයෙන් හොඳ සංවර්ධිත කියලා කියන්න පුළුවන් රටක මිනිස්සෙක්ට අපි හිතමු කම්කරු රස්සාව කරන්න කියලා. පාර අතු ගාන මිනිස්සෙක්, එහෙම නැත්නම් වැසිකිළියක් පිරිසිදු කරන මිනිස්සෙක් කියලා. ඒ මිනිස්සයාට පුතේ ඒ රටවල් වලදී Tamanගේ මාසේ පඩියෙන්, එහෙම නැත්නම් මාස දෙකක පඩිය එකතු කරලා වාහනයක් ගන්න පුළුවන්. ඒත් අපේ රටේ අවුරුදු මුළු ජීවිත කාලෙම සල්ලි හම්බ කරන්න ඕන පුතේ වාහනයක් ගන්න, ගෙයක් හදන්න. එතකොට අර අන්න ඒ වගේ ඇයි එහෙම වෙලා තියෙන්නේ? විශාල ආදායම් ලැබීමේ විෂමතාවයක් තිබිලා තියෙනවා. ඒතකොට මේක අද විතරක් නෙවෙයි. මේක පුතේ සුද්දගේ කාලේ ඉඳන්, එහෙමත් නැත්නම් බ්‍රිතාන්‍යයන්ගේ කාලේ ඉඳලම මේ தත්ත්වය මෙහෙමයි. ඒතකොට මේ தත්ත්වයක් එක්ක කොහොම හරි රජයම තමයි මේක ඇති කරන්නේ. ඊට පස්සේ රජයම සුබ සාධන කටයුතු විදියට මේ தත්ත්වය නැති කරන්න කියලා කලින් කලට සහනාධාර දෙනවා. හාල් සහනාධාරය දෙනවා. ඊට පස්සේ ආහාර ද්‍රව්‍ය ගන්න මුද්දර ක්‍රමය, මුද්දරයට බඩු ගන්නවා කියලා කියන්නේ. අනේ මුද්දර ක්‍රමය හඳුන්වා දෙනවා. ඊට පස්සේ නිවාස නැති අයට නිවාස හදා ගන්න ආධාර මුදල් නිවාස ලබා දීමක් සිද්ධ වෙනවා. ඉඩම් නැති අයට ඉඩම් දීලා වගා කටයුතු සඳහා යොමු කරවනවා. ඔන්න ඔය වගේ සුබ සාධන වැඩ කටයුතු ටිකකුත් එමින් සැරේ සිද්ධ වෙනවා. හරි. ඊළඟට මේ යටතේන් පුතේ අපි මේ ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීම ගැනත් කතා කරමු. ග්‍රාමීය ප්‍රදේශ. ඒකට ඒකත් පුතේ එහෙම අතීතයේ ඉඳන්ම නිදහස ලැබෙන කාල සීමාවෙදී නාගරික ජනතාවට වැඩි හිටියේ පුතේ ගම්වල ජනතාව හිටියේ. නගරවල බොහොම පොඩි ජන කොටසක් හිටියේ. ඊට සාපේක්ෂව ගම්මානවල වැඩි ජනතාවක් හිටියා සහ එදත් අදත් ගම්මානවලට අඩු පහසුකම් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. හරිද? අඩු පහසුකම්. මේක නිසා මේ තත්ත්වයන් මගහරින්න මහා මාර්ග ඉදිකිරීම, ඒ සඳහා බස් රථ යෙදවීම, මේ වගේ දේවල් දිගින් දිගටම ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ වගේම සමූපාකාර ණය දෙන බැංකු ක්‍රම හඳුන්වා දීලා ඔවුන්ට ඒ සඳහා අනුග්‍රහකත්වය ලබා දීලා තියෙනවා. ඒ වගේම
පානීය ජලය ලබා දීම, විදුලිය ලබා දීම, කුඩා කුඩා හස්ත කර්මාන්ත, ගෘහස්ත කර්මාන්ත ඇති කරන දායකත්වය ලබා දීම. මෙන්න මේවා සඳහා යම් කිසි ආකාරයක දායකත්වයක් ලබා දීලා තියෙනවා. හොඳයි පුතේ, ඔන්න අපි අද දවසට නියමිත කොටස කතා කරා. මොකක්ද ගැනද එතකොට අපි අද මේ කතා කරේ? නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සංවර්ධනය ගැන. එතකොට කෘෂි කර්මාන්තය, කර්මාන්ත අධ්‍යාපනය, සුබ සාධනය කියන මේ ශාස්ත්‍ර සියල්ලක්ම ඔන්න පුතේ අපි ආවරණය කරා. එහෙනම් අපේ පේපර් එකේ අවසාන ප්‍රශ්න කිහිපය මේකට අදාළව තියෙනවා. අපි ඒ ටික පොඩ්ඩක් කතා කරමු. පේපර් එක පුතේ එතකොට අපි කලින් දීපු පේපර් එකේම ප්‍රශ්න ටිකක් තමයි තියෙන්නේ. පේපර් එක පොඩ්ඩක් ළඟට print out අරන් තියන ළඟට අරගන්න. උත්තර ලියලා ඇත්තිනේ සමහර විට. සමහරට නේ උත්තර ලියන්න ඕන. අපිට තියෙන්නේ කීවෙනි ප්‍රශ්නේද කතා කරන්න? 5 වෙනි ප්‍රශ්නේ ඉඳන් තියෙන්නේ. හරි මේ තියෙන්නේ නිදහසින් පසු බලයටපත් රජයන් විසින් මෙරට බී ගොවිතැන නගා සිටුවීමට හා ගොවි ජනතාවගේ දියුණුව පිණිස ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති මොනවාද? නිදහසෙන් පස්සේ කෘෂි කර්මාන්තයේ දියුණු කරන්න මොනවද අනුගමනය කරපු ප්‍රතිපත්ති කියලා තමයි අහන්නේ. අපි පුතේ මේ ටික කියවනේ. ප්‍රථමයෙන්ම මම කිව්වේ මොකද්ද? වියලි කලාපයේ ගොවි ජනපද ආරම්භ කිරීම. හරිද? වියලි කලාපයේ ගොවි ජනපද ආරම්භ කරා. ඒ වගේම විශේෂයෙන්ම මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය, මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය හරහා ඒ කෘෂි කර්මාන්තයේ දියුණු කරන්න කටයුතු කරා. ඒක අපි කතා කරා. එතන අවසානයේ සනිටුවන්ෙන් අර වීඩියෝ එකෙත් අපි දැක්කා මොරගහ කන්ද වෙනකම් නේ. ඒකට දීර්ඝ සංවර්ධන ක්‍රියාවලියක් කෘෂි කර්මාන්තයේ සඳහා එතනින් සිද්ධ වුණා. ඒ වගේම වී පර්යේෂණ ආයතන ඇති කරලා නව දියුණු කරපු වී වර්ග හඳුන්වා දුන්නා. ඊළඟට ගොවි ජන සංවර්ධන මධ්‍යස්ථාන ස්ථාපිත කළා. සහතික කළ මිලක් හඳුන්වා දුන්නා. මෙන්න මේ වගේ මේ කිහිපයක් ලියවම මෙතෙන්ට ප්‍රමාණවතෙන් අහන්නේ නිදහසෙන් පසු බලයටපත් වෙච්ච ආණ්ඩු කෘෂි කර්මාන්තයේ දියුණු කරන්න මොනවද කරේ? අන්න ඊට අමතරව අපි අවසාන කරුණ විදිහට ගත්තේ ගොවි ජනතාවට ණය ගන්න පුළුවන් බැංකු ණය පහසුකම් ලබා දුන්නා. ඔන්න ඔය ටික පුතේ උත්තර විදියට ලියවිලා තියෙනම් ඔයාලට ලකුණු හම්බ වෙනවා. ඊළඟට අහනවා මෙරට ගොවි ජනපද පිහිටුවීමේ ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ කවුරුන් විසින්ද? ඩී.එස්. සේනානායක මහත්මයා විසින් තමයි පුතේ ගොවි ජනපද ව්‍යාපාරේ නිර්මාතෘ විදියට අපිට සලකනවා. කිව්වේ 1931 දී විධායක කාරක සභා ක්‍රමය කියලා, ඒ කියන්නේ අමාත්‍යාංශ ටිකක් හඳුන්වා දෙනවා. හරිද? විධායක කාරක සභා කියලා තමයි එතකොට කියන්නේ. මෙතන හිටපු මේ ඩී.එස්. සේනානායක මැතිතුමාට හම්බ වුණේ කෘෂිකර්ම කටයුතු පිළිබඳ විධායක කාරක සභාව. එතකොට එතන ඉඳන්ම ඔහුගේ මූලික අවධානය මොනේ වී ගොවිතැන නගා සිටුවා. ඒක ප්‍රතිඵලයක් විදියට තමයි මේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය එතුමන්ගේ සංකල්පයක් අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට මේ ව්‍යාපාරයේ නිර්මාතෘ ආරම්භක ඩී.එස්. සේනානායක මැතිතුමා. ඒකේ ආ කොටස මෙරට බලයටපත් රජයන් විසින් ගොවි ජනපද ආරම්භ කිරීමෙන් බලාපොරොත්තු වූ අරමුණු මොනවද කියලා අහනවා. එකක් තමයි පුතේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න. නිෂ්පාදනය පරිභෝජනයට ප්‍රමාණවත් උන්නේ නැහැ කියලා කිව්වනේ. නිසා නිෂ්පාදනය වැඩි කරන්න අවශ්‍යයි. ඒ වගේම රැකියා විරහිත පිරිසක් හිටියා. අන්න ඒ පිරිස රැකියාවක් සහිත තෘප්තිමත් ගොවියන් බවට පත් කිරීම මේ වැඩසටහන් වල අරමුණු වෙලා තිබුණා. හරිද? ඒ වගේම පුතේ වියලි කලාපයේ තිබුණා නඩත්තු නොකරපු විනාශ වෙමින් පවතින අතීතයේ ගොඩනගපු වටිනා වාරි පද්ධතියක් තිබුණා. ඒතකොට මේවා ප්‍රතිසංස්කරණය කරලා ඒ ජලය හරහා ඒ ප්‍රදේශයේ ඉඩම් වටිනා ආර්ථිකමය වශයෙන් වටිනා ඉඩම් බවට පත් කර ගැනීමේ හැකියාවක් තිබුණා. මෙන්න මේ වගේ දේවල් පුතේ අපිට මේ ගොවි ජනපද පිහිටුවීමෙන් බලාපොරොත්තු වෙච්ච අරමුණු විදියට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට නිදහස ලැබීමට පෙර හා පසු මෙරට පිහිටුවා ඇති ගොවි ජනපද 3ක් නම් කරන්න. අපි කතා කරේ දේවහුව, ගල්ඔය, මිනිපේ, පදවිය, රාජාංගනය, කන්තලේ මේ වගේ නම් ලිස්ට් එකක්ම අපි කතා කරා. එතනින් 3ක් ලියවෙන්න ඕන. හොඳයි. ඊළඟට
නිදහසින් පසු ග්‍රාමීය ප්‍රදේශවල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා බලයටපත් රජයන් විසින් අනුගමනය කරනු ලැබූ පියවර කෙටියෙන් පැහැදිලි කරන්න. මම අවසානට කිව්වේ ග්‍රාමීය ප්‍රදේශවල මහා මාර්ග ඉදි කරා. ඒ සඳහා බස් රථ ධාවනය ආරම්භ කළා. පානීය ජල පහසුකම් ඇති කළා. විදුලිය ලබා දෙන පහසුකම් ඇති කළා. ඒ වගේම ගමට sannivedana පහසුකම්, තැපැල්, දුරකථන පහසුකම් ලබා දෙන්න කටයුතු කළා. ඒ වගේම ගමේ ජනතාවට සමෝපකාර ආදී බැංකු ක්‍රම ස්ථාපිත කරලා ඒ සම්බන්ධයෙන් දායකත්වය ලබා දුන්නා. හොඳයි පුතේ අපිට ඔන්න පේපරේ අපි දැන් ඔන්න නිදහසින් පසු ශ්‍රී ලංකාව ඔන්න අතිසාර්ථක විදියට කතා කරලා ඉවරයි. ශ්‍රී ලංකාව සංවර්ධනය වුණාට ඔන්න අපි හොඳ මට්ටමකින් පාඩම කතා කරගත්තා කියලා විශ්වාස කරනවා. එහෙනම් අර වීඩියෝ එක බලලෙමුද? ලංකාවේ පළවෙනි බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය. අපි ඉස්සෙල්ලා බැලුවේ මහවැලි යෝජනා ක්‍රමය ආරම්භක ගොවි ජනපද මේ පිහිටුවීමත් එක්ක ආරම්භ වෙච්ච සංවර්ධන යෝජනා ක්‍රමය. මේක තමයි බහුකාර්ය යෝජනා ක්‍රමය. අපි බලලා කතා කරමු. සංවර්ධන යෝජනා ක්‍රමය ගැන ශ්‍රී ලංකාවේ නිදහස ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරපු පළවෙනි සංවර්ධන ව්‍යාපෘතිය ලෙස ගල්ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හඳුන්වන්න පුළුවන්. මේ ව්‍යාපෘතිය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ සංකල්පයක් මත ගොඩනැගුවා. 1949 දී මේ යෝජනා ක්‍රමය ආරම්භ වෙලා 1953 වන විට වැඩ කටයුතු අවසන් කෙරෙනවා. ශ්‍රී ලංකාවේ බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රම ඔස්සේ ඉදුණු පළවෙනි ජලාශය තමයි මේ සේනානායක සමුද්‍රය කියන්නේ. ඔයාලා අහලා තියෙන විදියට ඉංගිනියගල ජලාශය එහෙම නැත්නම් ගල්ඔය ජලාශය ලෙස හඳුන්වන්නේ මේ සේනානායක සමුද්‍රය. යෝජනා ක්‍රමයේ යටතේ 2,50,000ක් පමණ වන ජනතාව නැවත පදිංචි කිරීම සිදු කෙරුණා. ගොවි ජනපද 40ක් ඒ ඔස්සේ පිහිටුණා. සේනානායක සමුද්‍රය ඉදිවෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ ඉංගිනියගල කිරින් ප්‍රදේශයේ තිබුණු විශාල කඳු දෙකක් ක්‍රියා කරලා. ඒ වගේම මේ ජලාශයේ වර්ග සතකුම් 30ක් පුරාවට පැතිර තියෙනවා. මේ ජලාශයේ වේල්ල අඩි 140ක් විතර උසයි. ගල්ඔය බහුකාර්ය යෝජනා ක්‍රමයේ යටතේ විදුලි ජනනය කිරීමේ බලාගාරයක් 1953 වර්ෂයේදී ආරම්භ වෙනවා. එයින් මෙගාවොට් 11.25ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට ලැබෙනවා. මේ සංවර්ධන ව්‍යාපෘතිය හරහා ලංකාවේ නැගෙනහිර පළාත්වලට වාර ජලය සැපයීම සිද්ධ වෙනවා. කුඹුරුවක් කර දහස් ගණනකට පමණ ජලය මෙමගින් ලැබෙනවා. මේ ගල්ඔය බහුකාර්ය ව්‍යාපාරය මගින් සේනානායක සමුද්‍රය සහ ඉංගිනියගල ජල විදුලි බලාගාරයට අමතරව ගල්ඔය ජාතික උද්‍යානයේ සේනානායක සමුද්‍ර අභය භූමිය සහ ගල්ඔය නිම්න නිර්තිදිග අභය භූමිය ස්ථාපිත වෙනවා. ගල්ඔය ජලාශය දේශීය තාක්ෂණය යොදාගෙන ලංකාවේ ඉංජිනේරුවන් අතින් ඉදිවුණු සුවිශේෂී නිර්මාණයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
මහතාගේ සංකල්පයක් මත බිහි වුණු මේ ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය ඉතා විශිෂ්ට සංකල්පයක් ලෙසත් අදටත් ඒ ඔස්සේ ප්‍රතිලාභ ලබන විශාල ජනතාවක් සිටින බව අවසාන වශයෙන් මතක් කරන්න කැමතියි. හරි බුදුරණ ගල්ඔය බහුකාර්ය සංවර්ධන සංවර්ධන යෝජනාවත් අපි බැලුවා. හරි බුදේ එතකොට ඔන්න මේ පාඩම ගත්තට පස්සේ බුද මේ නිදහසින් පසු ශ්‍රී ලංකාව පාඩම පටන් ගත්තේ කොහෙන්ද? පටන් ගත්තේ කොහෙන්ද? ඉවරනේ කොහෙන්ද? නිකන් මතක් කරලා බලන්න. අපි පාඩම පටන් ගත්තේ 47 මැතිවරණයකින්. හරිද? ඊට පස්සේ අපි 52 මැතිවරණයක් ගැන කතා කරා, හර්තාලයක් ගැන එහෙම කතා කරා. ඊට පස්සේ 56 මැතිවරණය කතා කරා. 1900 ඊට පස්සේ 60 මැතිවරණ දෙකක් එක අවුරුද්ද මැතිවරණ දෙකක් තිබ්බේ. 60 මැතිවරණය කතා කරා. ඊට පස්සේ 65 ඔහොම ඇවිල්ලා අපි සිරිමාව බණ්ඩාරනායක මහත්මිය පළමු ජනරජාණන් ව්‍යවස්ථාව නිර්මාණය කිරීම ගැන කතා කරා. ඊට පස්සේ ඒක අවසන් කරලා 77 දී 77 මැතිවරණයෙන් පස්සේ 78 දී දෙවන ජනරජාණන් ක්‍රමය ආරම්භ කරා. අපි අදත් කතා කරේ ජේ.ආර්. ජයවර්ධනගේ ගෑණියෙක් මිනිහෙක් කරන්න බැරි, මිනිහෙක් ගෑණියෙක් කරන්න බැරි විතරක් වෙන ඕන දෙයක් කරන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරා. ඊට පස්සේදී අපි අද දවසේදී අපේ රටේ නිදහසෙන් පස්සේ කෘෂි කර්මාන්තයේ කර්මාන්ත අධ්‍යාපන සුබසාධනය කියන මේ හැම අංශයක් ගැනම කතා කරා. එතකොට ලොකු පරාසයක විහිදෙන දවස් ගණනාවක් අපි කතා කරමු මාතෘකාවක්. මම අපිට තව එක පාඩමක් වගේ තමයි තියෙන්නේ ඔයාලට. මේ පාඩම ඉතුරු වෙච්ච පාඩමක් මේ විදිහට ඊළඟ දවසේදී පටන් ගමු. ඔයාලට තවදුරටත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් මේ අපේ සිද්ධාන්ත පන්ති හරහා 9 වසරට අදාළ සිද්ධාන්ත පන්තිය ඉරිදා හවස 5:00ට තියෙනවා. එදා පොඩි ප්‍රශ්නයක් නිසා චුටි වෙලාවක් පාරක් වුණා. ඊට පස්සේ ආයෙත් මේ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. කාලසටහන් වල මේ ප්‍රශ්න निराකරණය කරගත්තා. ඔයාලට සම්බන්ධ වෙන්න කැමති දරුවන් ඉන්නවා නම් www.pragatifoundation.com www.pragatifoundation.com කියන අපේ වෙබ්සයිට් එකට ලින්ක් එක හරහා වෙබ්සයිට් එකට සම්බන්ධ වෙලා ඒකේ රෙජිස්ටර් වෙන්න. පන්තිය රෙජිස්ටර් වෙලා ඔයාලට 9 වසරට අදාළ ඉතිහාස පන්තියේ රෙජිස්ටර් වෙන්න පුළුවන්. එතකොට එතනට මේ වීඩියෝස්, මේ PDF සහ රෙකෝඩින් සියල්ලම ඔයාලට මේ සිස්ටම් එක හරහා ලබා ගන්න පුළුවන් සිද්ධාන්ත පන්තියට අදාළව. එහෙනම් දරුවනේ අපි අද දවසේ මේ කරුණු ටික තමයි කතා කරන්නේ. ඔයාලට දැන් පාසල පටන් ගන්නත් බොහෝ යාවට ඉඩකඩ තියෙන නිසා මේ දේවල් මතක් කරගන්න පැයකමාරකින් ඔයාලට පාඩමක් ගොඩක් වෙලාවට පාඩමක් සම්පූර්ණයෙන් කවර් කරගන්න පුළුවන්. ඒ වගේම පේපර් එකක් මේ ඔයාලට දීපු පේපර් ටික පොඩ්ඩක් උදේ බලා ගන්න පුළුවන් නම් මේක ඇතුලෙන් තමයි අනිවාර්යෙන් බහුවර්ණ ප්‍රශ්න හැදෙන්නේ මේ ඇතුලෙන්ම තමයි. ඒක නිසා ඔය පේපර් ටික ආයෙත් මේ ඔයාලා print out ගන්න පුළුවන් නම් ඒ විදිහට හරි නැත්නම් ඒක මුදල් වියදම් වෙනවා නම් නැවත ෆෝන් එකෙන් හරි මේ උත්තර ටික බලා ගන්න, ප්‍රශ්න ටික පොඩ්ඩක් බලා ගන්න, ඒ ටික ඇහැට හුරු කරගන්න හොඳ ලකුණකට දෙවෙනි වාරයේ විභාගය හෝ තුන්වෙනි වාරයේ විභාගයක් පැවැත්වුණොත් ඔයාලට යන්න පුළුවන්. එහෙනම් දරුවනේ අපි අද දවසට වැඩසටහන අවසන් කරනවා. සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. කවුරුත් පරිස්සමෙන් ඉන්න. අපි ආයිත් දවසක මේ විදියට හම්බ වෙමු. බොහොම ස්තුතියි.